හොඳයි ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේදය තුලදී සමූපකාර ඒකකයේ සම්බන්ධයෙන් විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී අපේක්ෂිත පිළිතුරු සහ ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳව අපි හොඳ විවරණයක් ලබා ගත්තා. අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ විභාගයට අනුරූප ආදර්ශ ප්‍රශ්න කිහිපයක් සමූපකාර ඒකකයේ සම්බන්ධව. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. සමූපකාර සමිතියක් ලියාපදිංචිය සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට බාර දී යුතු ලේඛන කවරේද? මේක ආදර්ශ ප්‍රශ්නයක් වශයෙන් මම ගත්තට ටිකක් ඈත අතීතයේ අහපු ප්‍රශ්නයක් 2002 දී අහලා තියෙනවා. අපේ රාමුව 2020 ඉඳන් 2010 දක්වානේ විභාග ප්‍රශ්න කියලා අපි කතා කරන්නේ. ඒතර ඉන්නේ එහාට ගත්ත ප්‍රශ්නයක් මම ආදර්ශ ප්‍රශ්නයක් වශයෙන් ගත්තා. මොකද මේක නැවත නැවතත් අහන නිසා. මේක නැවත නැවතත් විභාගයට යොමු වෙනවා. පළවෙනි එක තමයි ඇඳුම් පත්‍රය. සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාගෙන් හෝ පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාගෙන් ලබාගත් නියමිත ආකෘතියෙන් යුත් අයදුම් පත්‍රයක් අපි සම්පූර්ණ කරලා බාර දෙන්න ඕනේ. ඒක දන්නවනේ අපේ සමිති නම පිහිටන ස්ථානයේවත් ලිපිනය සමිතියේ මූලික අරමුණු සමිතිය කරන්නට අපේක්ෂිත මූලික ව්‍යාපාර කාර්යයන්ගේ ස්වභාවය ඇතුළු විස්තර දාලා ආරම්භක සමාජිකී කී දෙනෙක්ද අවම 10ක් ඕනේ 10 දෙනෙක්වත් අස්සන් කරලා බාර දෙනවා අයදුම් පත්‍රය. දෙවෙනි එක තමයි අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක්. මතකයිනේ සමාගමක සාංගමික ව්‍යවස්ථාවලිය හා සමාන ලියවිල්ල තමයි අතුරු ව්‍යවස්ථාව. ඒ කියන්නේ සමූපකාරය ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළ රීති ඇතුළත් මාලාව තමයි අතුරු ව්‍යවස්ථාව කියන්නේ. ආරම්භක සමාජිකයන් විසින් සම්පාදිත. ඒකේ කොපි දෙකක් බාර දෙන්න ඕන. තුන්වෙනි ලේඛනය තමයි ආර්ථික යෝග්‍යතාව පිළිබඳ දැක්වෙන වාර්තාව. ඒ කියන්නේ සමිතිය නිරත වීමට අපේක්ෂිත ව්‍යාපාර කටයුතු වල ආර්ථික යෝග්‍යතාවය. ඒ කියන්නේ සමිතියේ මූලික වියදම් ආවරණය කරගනිමින් අලාභ ලබන්නේ නැතුව සමුපකාර ව්‍යාපාර කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවට පිළිගත් බලාධිකාරයක් දීපු වාර්තාව. යෝග්‍යතාව පිළිබඳ වාර්තාව. ඊළඟට අතුරු ව්‍යවස්ථාව සම්මත කළ හා සමිතිය ලියාපදිංචි කළ යුතු බවට යෝජනාව සම්මත කළ රැස්වීම වාර්තාව. මහා සභා රැස්වීමක් කැඳවල ඒ කියන්නේ සීළු සමාජිකයන් කැඳවල ආරම්භකය සමිතිය ලියාපදිංචි කරන්න කියලා යෝජනාවක් සම්මත කරන්න ඕන වැඩි ඡන්දේ. ඒ රැස්වීම වාර්තාව. ඊට අමතරව අතුරු ව්‍යවස්ථාව සමාජිකයන්ට ලබා දීලා කියවන්න අවස්ථාව දීලා හරි නැත්නම් ඇහෙන්න කියවලා හරි පිටපත් ලබා දීමින් හරි ඒක වැඩි ඡන්දයෙන් සම්මත කරන්න ඕනේ. අන්නේ දෙකම එකම රැස්වීමෙදි වෙන්න පුළුවන්. එතකොට වාර්තාවක් නේ රැස්වීම දෙකකදී වුණොතින් වාර්තාවන් කියලා බොහෝ දෙනෙක් ලියන්න ඕනේ. ඊළඟට ඉල්ලුම් පත්‍රය අත්සන් කරන නවම සමාජිකයෝ 10 දෙනෙක් ඒගොල්ලෝ සමාජික මුදල් ඒ කියන්නේ තමන්ගේ නම ඉස්සරහා ඒගොල්ලෝ දාලා තියෙනවා ගන්න කැමති වෙච්ච කොටස් ගන්න රුපියල් 100 කොටස් එකක් ගන්න පුළුවන්. ඒ සමාජික මුදල් ගෙවන බවට සහ ඒ සමාජික මුදල් කාරක සභාව භාරයේ පවතින බවට භාරයේ තබා ගන්නා බවට කාරක සභාවේ සාතිකයක් ඉදිරිපත් කරන්න ඕන. ඔච්චරයි. අර සමිතිය පිහිටි ස්ථානයේ දැක්වෙන ගමන් මාර්ග සිතීමක් කතාව දැන් නැහැ. ඒක 92 සංශෝධිත සමුපකාර නීතියෙන් ඉවත් කළා. මේ පහ තමයි අවශ්‍ය වෙන ලකුණු භාගයේ ගානේ කරුණු 4කට. පහම අපේක්ෂා කරලා නැහැ. තේරුණාද? කරුණු 4කට ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. ඊළඟට 95 මැන්චෙස්ටර් සමුළුව මගින් ප්‍රකාශ කළ සමූපකාර ක්‍රමේ ප්‍රතිපත්ති නම් කර පැහැදිලි කරන්න. ප්‍රතිපත්ති නම් කර පැහැදිලි කරන්න. මතකයිනේ? මේකේ නම් කර කිව්වම නම් කරකෝ මේක පොයින්ට් එක. ලකුණු එක කරුණකට ලකුණු එකක් ලැබෙනවා නම් ඒ ලකුණෙන් භාගයක් යන්නේ නම් කිරීමට. තේරෙනවනේ? ඊළඟ ලකුණු භාගය ලැබෙන්නේ ඊටාම කෙටියෙන්. අමතක කරන්න එපා දීර්ඝ පිළිතුරු නම් ලියන්න එපා. ආර්ථික විද්‍යාව ගිණුම්කරණය කියන විෂයන් දෙකට වඩා මේ විෂය වෙනස් කියලා මම හැමදාම කියනවානේ. ඊටාම කෙටි පිළිතුරු. කෙටියෙන් විස්තර කරන කෙනා තමයි දිනුම්. පැහැදිලි කරන්න ඕනේ. එකක් මොකද්ද? එකක් විවෘත
එකක් විවෘත හා ස්වේච්ඡා සමාජිකත්වය මේක ඉතින් මෙහෙම ලියුවම ලකුණු භාගයයි ඔබ ඒක පැහැදිලි කරන්න දැන් දන්නවනේ. ඊටාම කෙටියෙන් කියන්නේ කොහොමද? විවෘත කියන්නේ ಜಾති ආගම් ભેද වලින් තොරව සමාජිකත්වය ලබාගත හැකි බව සහ ස්වේච්ඡා කියන්නේ මොකද්ද? සොකී කැමැත්ත අනුව සමාජිකත්වය ලබාගත හැකි බව. කිසිදු බලවේගයකින් බලපෑමක් නැහැ, අනිවාර්ය කරලා නැහැ සමාජිකත්වය ගන්න මොන කියලා. ඒක අපේ කැමැත්ත. කැමැති නම් සමාජිකත්වය ගන්න පුළුවන්. නැත්තම් සමාජිකත්වයෙන් ඉවත් වෙන්න පුළුවන්. පැහැදිලිනේ? දෙවැනි එක තමයි සමාජිකයින්ගේ ආර්ථික සහභාගිත්වය. මොකද මේ කියන්නේ? සමාජිකයෝ සමුපකාරයට යොදවන ලද ප්‍රාග්ධනයේ වටිනාකම් වල අනුපාතයට නෙවෙයි. සමාජිකයින් වාර්ෂිකව සමුපකාරය සමග සිදු කළ ගනුදෙනුවන අනුපාතයට ලාභ සමාජිකයන් අතර බෙදා දෙන බව. ඉතාම හොඳයි නේද? ලෝකෙ කිසිදු සංවිධානයක නොමැති සුවිශේෂී ගුණාංගයක් නැත්තම් මූලධර්මයක් තමයි මේක. සාමාන්‍යයෙන් සංවිධානවල සමාජිකයෝ දායක වෙච්ච ප්‍රාග්ධන වටිනාකම අනුපාතයට තමයි දෙන්නේ. නමුත් මෙතන ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ලාභ ඉපැද්දවීමට සමාජිකයාගේ දායකත්වය බලන්න. එනම් සමාජිකයා වාර්ෂිකව සමූපකාරයෙන් භාණ්ඩ ආසයව මිලදී ගත්ත ගනුදෙනු වල අනුපාතය. වැඩිපුර ගනුදෙනු කරා නම් එයාට වැඩිපුර ලාභ හම්බෙන්න ඕන. අඩු වෙන්න එයාට අඩු ලැබෙන්නට ඕන. තේරෙනවද? ඒක තමයි සමාජිකගේ ආර්ථික සහභාගීත්වය කියන්නේ. ඊළඟට සමූපකාර අධ්‍යාපනය. මේ කියන්නේ සමූපකාර සේවකයින් කළමනාකරුවන් වගේම පාරිභෝගික ප්‍රජාවටත් දැනුමක් ලබා දී බව. සේවකයින් කළමනාකරුවන් ඉතා කැපවීමෙන් ක්‍රියාශීලී ලෙස වැඩි පාරිභෝගික පන්තියක් ආකර්ෂණය කර ගැනීමට හැකිවන ආකාරයේ ප්‍රසන්න කාර්යක්ෂම සේවාවක් ලබා දී යුතුයි කියන මතවාදයට ගන්නට ඒගොල්ලන්ට හොඳ මඟ පෙන්වීමක් දැනුමක් තොරතුරු ලබා දෙන්න ඕනේ. ඒ වගේම පාරිභෝගික ප්‍රජාව තුලත් මතයක් ගොඩනගන්න ඕනේ. මේ ඔබේ සමුපකාරය. මේ සමුපකාරය සමග ගනුදෙනු කළ යුත්තේ ඔබයි. ඔබ සමුපකාරය සමග ගනුදෙනු කරන සෑම වාරයක් පාසාම ඔබටද ප්‍රතිලාභ හිමි වන බව. නැත්නම් ප්‍රතිලාභ වැඩි වෙන බව. එහෙම අවබෝධයක් දෙන්න වැඩමුළු සම්මන්ත්‍රණ දේශන වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා සමුපකාර අධ්‍යාපනයක් ලබා දෙමින් සමුපකාරයේ ඉදිරි සාර්ථකත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමත් සමුපකාර මූලධර්මයක් නැත්නම් ප්‍රතිපත්තියක් වෙනවා. ඊළඟට සමූපකාර අතර සමූපකාරය. සමූපකාරය අතර සමූපකාරය. මොකද්ද මේ මූලධර්ම කියන්නේ? මේ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ ගත්තොත් ශ්‍රී ලංකාව තුල විවිධ ව්‍යාපාර ශ්‍රේෂ්ඨ හා සැබැඳි සමූපකාර සමිති වර්ග 12ක් ක්‍රියාත්මක වෙනවා. නිෂ්පාදන සමිති, නැත්නම් කර්මාන්ත සමිති, පාරිභෝගික සමිති, ණය දෙන සමිති, ප්‍රවාහන සමිති, සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ආරෝග්‍ය ශාලා සම්බන්ධ සමිති, ආදි වශයෙන් දීවර සමිති. මෙන්න මේ සමිති 12 අතරත් හොඳ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම අපේ කලාපයේ ආසියා කලාපයේ, ඒ වගේම ඉන්පිට යුරෝපා කලාපයේ, ජාතික වශයෙන් වගේම විදේශීය වශයෙන් විසිරී පවතින විවිධ මට්ටම් වල සමුපකාර සංවිධාන සමග සහයෝගයෙන් සම්බන්ධීකරණයක් ඇතුව ක්‍රියාත්මක විය යුතු බව තමයි මම අදහස් කරන්නේ. මොකද විවිධ ශ්‍රේෂ්ඨ වලට
සම්බන්ධ දේශීය හා විදේශීය සමූපකාර සංවිධාන සමග අපි ඒකාබද්ධතාවයකින් යුතුව සම්බන්ධතා ගොඩනගා ගනිමින් ක්‍රියාත්මක වුණොත් තමයි වඩා ශක්තිමත් සමූපකාර පරිචයක් වඩා ශක්තිමත් සමූපකාර ක්‍රමවේදයක් අපේ රටේ ස්ථාපිත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකත් අන්තර්ජාතික වශයෙන් ආපු හොඳ සමූපකාර මූලධර්මයක්. ඔය වගේ මූලධර්ම 7ක් තියෙනවනේ. 7න් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ 4ක් ලියන්න ඕනේ. ඒතර මේ වගේ ඉතාලම කෙටියෙන් පැහැදිලි කරන්නත් ඕනේ. මේ වගේ පොයින්ට් ලිව්වොත් ලකුණු භාගය ගන්න ලකුණු 2ක් ලැබේ. පැහැදිලි කිරීමක් આવොත් තමයි තවත් ලකුණු 2ක් ලැබිලා මුළු ලකුණු 4ක් ලැබෙන්නේ. තේරුණානේ? අපි ඊළඟ ප්‍රශ්නය යමු. සමූපකාර සම්බන්ධයෙන් පහත සංකල්ප පැහැදිලි කරන්න. සමූපකාර සම්බන්ධයෙන් පහත සංකල්ප පැහැදිලි කරන්න. 1 අතුරු ව්‍යවස්ථාව, 2 අනුග්‍රහක ප්‍රතිගෙවීම්, 3 මුදුන් සංවිධාන, 4 සමූපකාර ප්‍රාදේශික. මුලින්ම අතුරු ව්‍යවස්ථාව. කියන්නේ මොකද්ද? සමූපකාරයේ පවත්වාගෙන යාමට අදාළව ආරම්භක සමාජිකයන් විසින් සකසා අනුමත කරගන්නා ලද රීතිමාලාවයි. ඊටාම නිර්වුල් කෙටි අර්ථකථනය. සමූපකාර ආරම්භ කර පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු පිළිපැදිය යුතුයි ආරම්භක සමාජිකයන් විසින් සකස් කරලා අනුමත කරගත්ත රීති සමූහයක් තමයි අතුරු ව්‍යවස්ථාව කියන්නේ. හරියට සමාගමක සාංගමික ව්‍යවස්ථාවලිය සමානයි. මේ අතුරු ව්‍යවස්ථාවේ තමයි සමූපකාරී මහා සභා රැස්වීම පවත්වන විධිවිධාන තියෙන්නේ. මහා සභා රැස්වීමක ඝන පූර්වණය මතකනේ කෝරම් එක අවම සමාජිකු ගන්න. ඡන්ද බලය පාවිච්චි කරන ආකාරය. සමාජිකයන්ගේ හිමිකාරත්වය කොටස් අයිතිය අනුසතු කිරීමට දාල් විධිවිධාන. අතුරු ව්‍යවස්ථාවේ තියෙනවා නම් කොටස් අයිතිය පවරනවා නම් ඉතිරි සියලු සමාජිකයන්ගේ කැමැත්ත අවශ්‍යයි කියලා ඒකට අපි ගරු කරන්න වෙනවා. එහෙම නැත්නම් බහුතර සමාජිකයන්ගේ කැමැත්ත මත කොටස් අයිතිය පැවරිය හැකිකුත් ඒ අනුව පවරන්න පුළුවන්. ඒ වගේ සමූපකාරයේ කළමනාකරණය පරිපාලනය හා බැඳුණු සියල්ලම මේ අතුරු ව්‍යවස්ථාවේ තියෙනවා. දෙවෙනි එක තමයි අනුග්‍රහක ප්‍රතිගෙවීම. ඒක අපි දැන් කීප සැරයක් කතා වුණා. මම හිතනවා ඔබට දැන් අමතක වෙන්නෙම නැහැ. ඔබ මේ පාඨමාලා හරියට එකක්වත් මේ අත් නොහර පරිශීලනය කරා නම් අනිවාර්යයෙන්ම ඔබට මම හිතනවා මේක දැන් හොඳටම ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? සමූපකාරයේ ඉපෙවූ ලාභය සමාජිකයින් අතර ඔවුන් වාර්ෂිකව සිදු කළ ගනුදෙනු වන අනුපාතය තමයි බෙදන්නට ඕනේ. ඒගොල්ලෝ සමූපකාරයට යෙදවූ ප්‍රාග්ධනය අනුව හෝ නැත්නම් මිලදී ගත්ත කොටස් වල අනුපාතය නොවේ. සමාජිකයින් සමූපකාරය සමග වාර්ෂිකව සිදු කළ ගනුදෙනු වල අනුපාතය අනුව සමූපකාරයේ ඉපෙවූ ලාභය සමාජිකයින් අතරේ බෙදා දී යුතු බව. ඒ වගේ ඊටාම කෙටියෙන් අර්ථකථනය කරොත් ඇති. තුන්වෙනි එක තමයි මුදුන් සංවිධාන. මතකයිනේ අපි තියරි කොටස කතා කරා টপ ඕගනයිසේෂන් කියලා. මුදුන් සංවිධාන කියන්නේ එක් ශ්‍රේෂ්ඨවල ක්‍රියාත්මක වන සමූපකාර සමිතිවල හෙවත් සමූපකාරිකයින්ගේ උන්නතිය පොදු යහපත උන්නතිය සඳහා කටයුතු කිරීමට ඒ ශ්‍රේෂ්ඨවල සමූපකාරිකයින් සමාජිකත්වයෙන් පිහිටුවා ගන්නා ලද මව් ආයතන විශේෂය තමයි මුදුන් සංවිධාන කියන්නේ. ඔව් දරුවනේ දැන් සමූපකාර සම්බන්ධයෙන් ලංකාවේ මුදුන් සංවිධාන කීයක් තියෙනවද? කියන්න පුළුවන්ද? දැන් මගේ පන්ති කාමර දේශනෙදි මම ළමයිගෙන් අහනවානේ. ළමයි ශනිකෝම කියන එකයි කියලා. සම්පූර්ණ වැරදි. අපි කිව්වේ මොකද්ද? එක් ශ්‍රේෂ්ඨවල නියැලි. ඒ කියන්නේ මොනවද? පාරිභෝගික සමිති, දීවර සමිති, නිෂ්පාදනයවත් කර්මාන්ත සමිති, ණයදෙන සමිති ආදී වශයෙන් එක් ශ්‍රේෂ්ඨවල නියැලි සමූපකාරිකයින්ගේ පොදු උන්නතිය තකා කටයුතු කිරීමට ඒ ශ්‍රේෂ්ඨේ සමූපකාරිකයින් විසින් තම සමාජිකත්වයෙන් ගොඩනගා ගන්නා ලද මව් සංවිධාන තමයි මුදුන් සංවිධාන කියන්නේ. පැහැදිලිවම නම් කීයක් තියෙනවද? 12ක් තියෙන්නේ. ලංකාවේ සමූපකාර සමිති ක්‍රියාත්මක වන ව්‍යාපාර ශ්‍රේෂ්ඨ 12ක් නම් ඒ 12ට මුදුන් සංවිධාන 12යි. තේරෙනවද? අන්නේ මුදුන් සංවිධාන වලින් තමයි ඒ තමන්ගේ ශ්‍රේෂ්ඨයේ නියැලි සමූපකාරිකයින්ගේ නිෂ්පාදනය වැඩි දියුණු කරගන්න මඟ පෙන්වීම කරනවා. උපදෙස් සපයනවා. උපදේශන සේවා සපයන ආයතන වලට සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම තමන්ගේ ශ්‍රේෂ්ඨයේ සමූපකාරිකින් අතර ව්‍යාපාරිකමේ ආරවුල් ඇති වෙන්න පුළුවන්. ගැටුම් මතභේද
ඒව निराකරණය කිරීම හෙවත් බේරුම් කිරීමේ කර්තව්‍ය ඉෂ්ට කරනවා. ඒ වගේ මුදුන් සංවිධාන මගින් කරන්න මොකද තමන්ගේ ශ්‍රේෂ්ඨ සමුපකාර වඩා ඉහළට ඔසවා තබන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඊළඟට සමුපකාර ප්‍රාදේශික. මතකනේ සමුපකාර ප්‍රාදේශික කියන්නේ කෙලින්ම ශාඛා. ප්‍රාදේශික කියන්නේම ශාඛා. ශාඛා. තේරුණාද? එහෙමත් නැත්නම් සිල්ලර කඩ සමිති. සිල්ලර කඩ ප්‍රාදේශික කියන්නේ. ප්‍රාථමික සමුපකාර සමිති යටතේ පාරිභෝගික සේවා සැපීමට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ශාඛා සිල්ලර වෙළෙන්සැල් ශාඛා සිල්ලර වෙළෙන්සැල් තමයි මේක අදහස් කරන්නේ. දැන් ඔබ දන්නවා එක් පළාත් පාලන බල ප්‍රදේශයක් කේන්ද්‍ර කොටගෙන විවිධ සේවා සමුපකාර සමිතියක් ආරම්භ කරන්න පුළුවන්. නීතිගත කරන්න පුළුවන්. පළාත් පාලන බල ප්‍රදේශයකට එකක් බගින්න ආරම්භ කරන්නේ. ඒක තමයි මේ සමුපකාරය කියලා කියන්නේ. ඒ බල ප්‍රදේශයේ මව් ආයතන. ඒ විවිධ සේවා සමුපකාර සමිතිය හෙවත් ප්‍රාථමික විවිධ සේවා සමුපකාර සමිතියට පුළුවන් ප්‍රාදේශීය මට්ටමින් ගම් මට්ටමින් ජනතාවට අවශ්‍ය සේවා සලසන්න ශාඛා ඕනතරම් ආරම්භ කරන්න. ශාඛා 10ක් 20ක් 50ක් 100ක් වුණත් පුළුවන්. අන්නේ ශාඛා සිල්ලර කඩ තමයි ඒ ශාඛා සිල්ලර වෙළෙන්සැල් තමයි සමුපකාර ප්‍රාදේශික කියන්නේ. පැහැදිලිනේ? ඔන්න වගේ කරුණු හතරට එක කරුණක් කෙටියෙන් විස්තර කිරීම ලකුණු එක බැගින් ලකුණු හතරක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. පහත දැක්වෙන කාර්යයන් ඉටු කරනු ලබන ප්‍රධාන බලාධිකාර නම් කරන්න. පහත දැක්වෙන කාර්යයන්. සමුපකාර සේවකයින්ගේ පත්වීම, මාරු කිරීම, විනයානුකූලව ගැටලු සලකා බලා විසඳුම් ලබා දීම. සමුපකාර සේවකයින් පත්වීමක් අනුමත කරන්න ඕනේ මේ බලාධිකාරය. මාරු කිරීමක් කරනවා ඒ මාරු කිරීමට නිර්දේශ ලබා ගන්න ඕනේ මේ බලාධිකාරය. මෙතන නැතුණත් උසස් වීමක් ලබා දෙනවා නම් උසස් වීම නිර්දේශ කරන්නේ මේ බලාධිකාරය. ඊළඟට සමුපකාර සේවකයන් සම්බන්ධ විනයානුකූලව සලකා බලන්න ඕන ගැටලු සලකා බලන්නේ මේ බලාධිකාරය. අපි හිතමු යම් සමුපකාර සේවකෙක් වංචනික චෝදනාවකට තාවකාලිකව තහනම් කරලා තියෙනවා. එයා සම්බන්ධයෙන් ඉන්ක්වයරි එකක් නැත්නම් විනය පරීක්ෂණයක් පවත්වලා සුදුසු තීන්දුවක් ලබා දෙන්න පැවරෙන්නේ මේ බලාධිකාරයටයි. මොකද්ද? සමුපකාර සේවා කොමිෂන් සභාව. නැත්නම් ඔකටම කියනවා සමුපකාර සේවක දෙකම භාවිතා වෙනවා. එක්ක සමුපකාර සේවක කොමිෂන් සභාව, එක්ක සමුපකාර සේවා කොමිෂන් සභාව. ඒක තමයි පළවෙනි කෙනෙකුට උත්තරේ. සමුපකාර සේවක එහෙම නැත්නම් ස්ට්‍රෝක් සේවා කොමිෂන් සභාව. දෙවැනි එක සමුපකාර සමිති අධීක්ෂණය කර පාලනය කිරීම. ලංකා පුරා විසුරුණු සමුපකාර සමිතිවල කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක වෙනවද? පාරිභෝගික සමාජිකයන් වෙත උපරිම සේවාවක් ලබා දෙන ආකාරයෙන් සමුපකාරය ක්‍රියාත්මක වෙනවද කියලා සමුපකාරවල අභ්‍යන්තර කටයුතු අධීක්ෂණය කරලා වාර්තා කරන්න සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමුපකාර පරීක්ෂකවරු පත් කරනවා කියලා අපි ඉගෙන ගත්ත මතක ඇති ඔයගොල්ලන්ට. කෝපරේටිව් ඉන්ස්පෙක්ටර්ස්ලානේ සමුපකාර පරීක්ෂකවරු පත් කරලා ඒගොල්ලන්ට එක් ප්‍රදේශවල සියල්ලම නෙවෙයි යම් දිස්ත්‍රික්කයක දිස්ත්‍රික්කයක් තුල අපි තු මව් සමිති 4ක් 5ක් වගේ ප්‍රමාණයක් සහ ඒගොල්ලන් යට තියෙන ප්‍රාදේශික ශාඛා ටික අධීක්ෂණය කරන්න දෙනවා. එහෙම අධීක්ෂණය කරලා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට වාර්තා කරන්න. ඒ වාර්තා කිරීම තුළින් ඒවැ වංචනික තත්ත්වයන්, දූෂණ, දුර්වල කළමනාකරණ කටයුතු වැනි දේවල් ඉස්මතු වෙනවා නම් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඒවා නිවැරදි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඇති. තේරුණානේ? ඒක කරන්නේ කොහෙන්ද? සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් තමයි මේ කෝපරේටිව් ඉන්ස්පෙක්ටර්ස්ලා පත් කරලා සමුපකාර කටයුතු අධීක්ෂණය කරලා පාලනය කරන්නේ. අධීක්ෂණය කරන්නේ ඉන්ස්පෙක්ටර්ස්ලා, සමුපකාර පරීක්ෂකවරු. පාලනය කියන්නේ මොකද්ද? නිවැරදි කිරීම. අපි දැන් මැනේජ්මන්ට් ඉස්සරහට කරන් තියෙනවා පාලනය, කන්ට්‍රෝලින් කියන්නේ නිවැරදි කිරීම. එහෙනම්
ඒ සමුපකාර පරීක්ෂකවරු ලබා දෙන පරීක්ෂණ වාර්තාවෙන් කියවෙනවා නම් අසවල් ප්‍රදේශයේ ප්‍රාථමික විවිධ සේවා සමුපකාර සමිතිය අධ්‍යක්ෂක මණ්ඩලය එයාලගේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය සමුපකාරයේ සම්පත් නැත්නම් දේපල වංචා කරනවා. ඒ වගේ දෙයක් වාර්තා වෙනවා නම් එය නිවැරදි කිරීම කරන්නේ කවුද? සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන කොමසාරිස්වරයා. නිවැරදි කිරීම නම් ඒක මොකද්ද? පාලනය. එහෙනම් ඒක කරන්නේ අනිවාර්යයෙන්ම සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවයි. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. තුන්වෙනි එක තමයි සමුපකාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. මතකයිද ඔබ? සමුපකාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සමුපකාර ප්‍රතිපත්ති සම්පාදනය කිරීම දෙකක්. එක්තරා අවුරුද්දක ඕක අර හිස්තැන් පුරවන නිශ්චිත පිළිතුරු සපයන සැපීම් වර්ගයේ ප්‍රශ්නයකට ඇහුවා. විශාල පිරිසක් ඕක වරද්දගත්තා. ඒ පුංචි වරද ඇති ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්න. ඔබේ විභාගයේ ඉරණම විසඳන්න. තේරුණාද? සමුපකාර ප්‍රතිපත්ති ලංකා ඒ කියන්නේ අන්තර්ජාතිකව නෙවෙයි. අන්තර්ජාතිකව දැන් තීරණය කළ ඉවරයිනේ 7යිනේ තියෙන්නේ. ඒ ජාත්‍යන්තර සමුපකාර සම්මේලනය. නැත්නම් සංවිධානය. මේ කියන්නේ ජාත්‍යන්තර සමුපකාර සම්මේලනයේ හෙවත් සංවිධානයේ විසින් සකස් කරපු අන්තර්ජාතික සමුපකාර ප්‍රතිපත්ති 7 විනාශ නොකර ඒ ප්‍රතිපත්ති 7 කඩන්න නැතුව ඒවට ගරු කරමින් ඒවට යටත් ඒ ප්‍රතිපත්ති 4 යටත්ව ලංකාවට ගැලපෙන ආකාරයේ ප්‍රතිපත්ති හදන්න පුළුවන්. ඒ හදන්නේ කවුද? ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය. මතක තියාගන්න ප්‍රතිපත්ති හදන්නේ ජාතික සමුපකාර මණ්ඩලය. නමුත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවයි. ඔන්න දෙකේ වෙනස. තේරුණාද? සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? චක්‍රලේඛ මගින් සර්කියුලර්ස් චක්‍රලේඛ මගින් ජාතික සමුපකාර මණ්ඩලය අපි හිතමු අද හැදුවා කියලා අලුතින් ප්‍රතිපත්තියක්. ඒ අද හැදුව අලුත් ප්‍රතිපත්තිය අපි හිතමු අද රෑ 12ට නිකුත් කරනවා චක්‍රලේඛය. ඒ කියන්නේ හෙටට වළංගු වෙන. ඒ චක්‍රලේඛය මගින් සියලුම ප්‍රාථමික සමුපකාර සමිතිවල අධ්‍යක්ෂක මණ්ඩල වෙත දැනුම් දෙනවා මේ ප්‍රතිපත්තිය තමන්ගේ සමුපකාර බල ප්‍රදේශ ක්‍රියාත්මක කරන්න කියලා. එහෙනම් ඒ අදාළ ප්‍රාථමික සමිතිය යටතේ තියෙනවනේ සමුපකාර ප්‍රාදේශික ශාඛා. අන්නේ ශාඛාවල කාර්ක සභාව කියන දැනුම් දීලා ඒ ශාඛා මට්ටමින් ක්‍රියාත්මක කරනවා. එහෙනම් ලංකාවෙම දියත් වෙනවා. අන්නේ දියත් කිරීම සක්‍රිය කිරීම කරන්නේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවයි. හැබැයි ප්‍රතිපත්ති හදන්නේ කවුද? ජාතික සමුපකාර මණ්ඩලය. තේරුණා නේද? ඒතර මේකෙන් අහන්නේ ප්‍රතිපත්ති සැකසීම නෙවෙයි. සම්පාදනය නෙවෙයි. අහන්නේ සමුපකාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නම් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවමයි. මේ ඉස්සෙල්ලා අපි ලියපු උත්තරේමයි. ඒක අපි මේ වගේ කමාවලින් දාමු කාලිතුරු කරගන්න. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවමයි. 4 වෙනි එක. ජාත්‍යන්තර සමුපකාර සම්මන්ත්‍රණවලදී රජය නියෝජනය කිරීම. දැන් සුවිස්ලන්තේ ජිනීවානුවර මූලස්ථානය කරගත්ත ජාත්‍යන්තර සමුපකාර සම්මේලනය හෙවත් ජාත්‍යන්තර සමුපකාර සංවිධානය ස්විස්ලන්තයේදී හෝ වෙනත් රටවලදී වාර්ෂිකව සම්මේලනයක් පවත්වනවා. ඊට අමතරව මහා බ්‍රිතාන්‍යයේ සමුපකාර අධිකාරී ජාතික සමුපකාර අධිකාරියක් තියෙනවා. ඇමරිකාවේ, අප්‍රිකාවේ එහෙම තියෙනවානේ. අන්නේ අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වන සමුපකාර සම්මන්ත්‍රණ. ඒ ජාත්‍යන්තර සංවිධාන මගින් මෙහෙවන සමුපකාර සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන්න කියලා ශ්‍රී ලංකා රජයට ආරාධනා ලැබෙනවා. ඒවට යන්නේ හොඳයි. ඒ කියන්නේ නව සමුපකාර සංකල්ප, නව මූලධර්ම, නව සමුපකාර මතවාදයන්, සමුපකාර දියුණු කරන්න ගන්න නව ක්‍රියාමාර්ග පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා රජයට ආරාධනා ලැබුණා වුණාට ශ්‍රී ලංකා රජයේ සහභාගී වෙන්නේ නැහැ. රජයේ වෙනුවෙන් ඒ අන්තර්ජාතික සමුපකාර සම්මන්ත්‍රණ නියෝජනය කරන්නේ කවුද? ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය. මතක තියාගන්න දෙපාර්තමේන්තුවක් නෙවෙයි. ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය. ඒක මතක තියාගන්න පැහැදිලිනේ.
ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය. හරිනේ. අපි ඊළඟ ප්‍රශ්නය යමු. ලාංකික ප්‍රජාව අතර මුල් කාලයේදී සමූපකාර ජනප්‍රිය වුවද වර්තමානයේදී ජනප්‍රිය නොවීමට හේතු. පැහැදිලිනේ ප්‍රශ්නේ. ඉතාම වැදගත් කාලීන ප්‍රශ්නයක්. මෙතෙක් විභාගයට අහලා නැති නමුත් විභාග ප්‍රශ්න පත්‍රයට ආසන්නම ප්‍රශ්නයක් කියලා අවබෝධ කරගන්න ඕනේ. ආසන්නම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඔබේ විභාගෙදී යොමු වුණොත් ඔබ සාර්ථකව ලියයි විශාල පිරිසක් මම හිතනවා අමාරු වැටි. මොකද ගොඩක් ළමයි මේ වගේ කාලීන ප්‍රශ්න. ඒ කියන්නේ න්‍යාය පදනම් කරගෙන න්‍යායෙන් බැහැරව න්‍යායෙන් ඔබට ගියපු කාලීන ප්‍රශ්න වලට ලිවීමේ පුරුද්දක් නැහැ. නමුත් මගේ මේ දේශන මාලාවේදී මම ඔබට න්‍යායෙන් ඔබට ගිය කාලීන ප්‍රශ්නාවක් අනිවාර්යයෙන්ම විචලනය වෙන ප්‍රශ්නාවක් ඒ ඕනම දෙයකට නොසැලී සාර්ථකව පිළිතුරු ලියීමේ ශක්තිය ලබා ලැබෙනවාමයි. ඔබ අනිවාර්යෙන් දිගටම මේ පාඩම් වලට පරිශීලනය කරන්න ඕනේ එකට. හරිද? right. එතකොට අතීතයේදී ලාංකික ප්‍රජාව අතර සමූපකාර ජනප්‍රිය. ඒක මම අත්දැකන්නේ. මම ඔබේ වයසේදී බොහෝ දුරට අපේ තුමු භාණ්ඩ වර්ග 10ක් මිලදී ගන්න 10 වතාවකදී එළියට යනවා කියලා. ඒ 10න් 10 වතාවම 9 වතාවක් මෙන්න සමූපකාරයට. සමූපකාරයෙන් නැත්නම් තමයි පෞද්ගලිකාංශ වෙළඳසැලකට යන්නේ. අනික ඒ පෞද්ගලිකාංශ වෙළඳසැල ඒක ඉතාම අඩු. ගමටම තියෙන එකයි නැත්නම් දෙක. අද එහෙම නෙවෙයි ගොඩේ තියෙනවනේ. එහෙමනම් අද වන විට සමූපකාර ක්‍රම ජනප්‍රිය නොවන හේතුව මොකක්ද? හේතුව තමයි කාලීන අවශ්‍යතා අනුව සමූපකාර නවීකරණය නොවීම. කාලීන අවශ්‍යතා අනුව කාලීන වෙළඳපොළ තත්ත්වයන් අනුව සමූපකාර ක්‍රමේ නවීකරණය වුණේ නැහැ. ඔබ බලන්න ඔබේ ජීවිත කාලේ ඔබට දැන් අවුරුදු 15 16 18 වයසට පසු වෙන්නේ. ඒ ඔබේ කෙටි කාලය තුල ඔබ අවුරුදු 8 10 මතකයිනේ. 8 10 ඔබේ ගම් ප්‍රදේශයේදී දැක්ක සමූපකාර කඩ සමිතිය නැත්නම් සමූපකාර ප්‍රාදේශිකය දැම්මෙනෙහි කරන්නේ. අදත් ඒ වගේම නේද? අදත් ඒ වගේම කිසිම වෙනසක් නැහැ. නවීකරණ වෙලා නැහැ. දැන් ටිකක් ඔය කෝප් සුපර් සෙන්ටර් කියලා පොඩි සුපිරිවෙලෙන් සෙල් වල මොකක්ද මේ ස්වභාවයක් ගන්න උත්සාහ කරන්නේ. ඒක උනේ නැහැ. ඒ උනේ නැති නිසා මොකද උනේ? අපෙන් ඈත් වුණා. අනික ඊට සමගාමීව සමුපකාර වෙලෙන් සෙල් නවීකරණයේ නොවීම එක පැත්තක්. ඊට සමගාමීව සුපිරිවෙලෙන් සෙල් ඉතා වේගෙන් ව්‍යාප්ත වුණා. එහෙනම් සමුපකාර වෙලෙන් සෙල් අදට ගැලපෙන නවීකරණ උනේ නැහැ. ඒකත් එක්කම ඊට සමගාමීව ඒකම සුපිරිවෙලෙන් සෙල් ව්‍යාප්ත වුණා. මෙන්න මේ කාරණා දෙක නිසා තමයි සමුපකාර ක්‍රමය වර්තමාන සමාජය තුල ජනප්‍රිය වෙලා නැත්තේ. පළවෙනි එක ලියන්න ඕනේ. එතකොට එක ලියන්න ඕනේ කාලීන අවශ්‍යතා අනුව සමූපකාර ක්‍රමය නවීකරණය නොවීම ඒක. දෙවැනි එක තමයි සුපිරිවෙලෙන් සෙල් ව්‍යාප්ත වීම. දැන් අපේ ගම් පළාතේ එක්තරා ඉරිදා නිවාඩු දවසක මම මගේ පරණ මිත්‍රයෝ හමු වෙන අපේ හමුවක් සුවද හමුවක් තිබුණා. ඉතින් ඒකෙදි අපි ඒ රාත්‍රියේදී අපි බොහෝ දේ සාකච්ඡා කළා. ඒ වන විට අපේ ගම් පළාතේ සුපිරිවෙලෙන් සෙල්කට ලෑස්ති වෙනවා. ගොඩනැගිල්ලක් ඒ සදා සූදානම් කරනවා ලහි. ඉතින් ඔය ගැන ගොඩක් මාතෘකා වුණා. ඒ අපේ මිත්‍රයෝ 15ක් විතර ඒ වැඩි දෙනා කිව්වේ මොකද්ද? අපේ ගම් පළාත දකුණු පළාතේ අම්බලන්ගොඩ යන්න මොන සුපර් මාකට්. අම්බලන්ගොඩ යන්න මොන සුපර් මාකට් කියලා නිකන් හින්ට් එකට වගේ. ඒ කියන්නේ සුපර් මාකට් එක අම්බලන්ගොඩ ගැලපෙන්නේ හරියන්නේ බිස්නස් කරන්න බෑ කියලා තමයි මට හිටියේ. මං හොඳට සංවාදෙ හැමුම්කන් දීලා මං අන්තිමට තර්ක කරා බලන්න ඕගොල්ලෝ බලන් ඉන්නකෝ අම්බලන්ගොඩ සුපර් මාකට් එක හරියන්නේ නැද්ද කියලා. අනිවාර්යෙන් මං ඒකට හේතු විස්තර කරලා කිව්වා ඒගොල්ලන්ට. තේරුණාද? අද වන විට අම්බලන්ගොඩ ඔය කියන සුපර් මාකට් එකේ බ්‍රාන්චස් දෙකක්ම තියෙනවා. එකම නගරේ ළඟ දෙකක් තියෙනවා. හවස 4:05න් පස්සේ වාහනේවත් පාක් කරන්න ඉඩක් නැහැ. ඕක තමයි ඇත්ත. ඒ කියන්නේ අද පුංචිම දරුවාගේ සිට වැඩිහිටියෙක් දක්වා ඉක්මනින් ලෝකයේ දකින්නවනේ.
මොකක් නිසාද? නැත්නම් මොකක් තුලින්ද? මොන ජාලෙන්ද? අන්තර්ජාලය නිසා. අන්තර්ජාලය හරහා අපි ලෝකයේ දකිනවා. ආසියාතික දියුණු රටවල්, අප්‍රිකානු දියුණු රටවල්, යුරෝපා දියුණු රටවල් වල පාරිභෝගිකයන් සුපිරි වෙළෙන්සැල් වලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍ය භාණ්ඩ හා සේවා ඉතා නිර්වුල් ලෙස පහසුවෙන් තෝරාගෙන ගුණාත්මක භාණ්ඩ පරිභෝජනය කරන ඉතා උසස් ජීවන රටාවන්ගේ ස්වභාවය දකිනවා. මේකත් එක්ක අපිටත් පොඩි එරියස් එකක් තියෙනවා දැන්. මොකද්ද? ඇයි අපේ රටේ සුපර් මාකට් නැත්තේ? අපේ රටේ සුපර් මාකට් නම් කොච්චරක් හොඳයිද? එහෙනම් අපිත් ගිහිල්ලා මේ වැඩේ කරනව නේද කියලා අපි සිහිනමවනවා. ඒ සිහින මවන මොහොතක තමයි සුපිරි වෙළෙන්සැල් එළියට එන්නේ. කලෙලි බහින්නේ. ඒ නිසා සාර්ථක වෙනවා. තේරෙනවද? ඒ වගේ අනිවාර්යයෙන්ම ලංකාවේ සුපිරි වෙළෙන්සැල් පිළිබඳ සිහින මැවූ සමාජයක් තිබුණේ නේ. ඒ නිසා ඒ සමාජයේ සුපිරි වෙළෙන්සැල් වෙත යොමු නැඹුරු වුණා, සමුපකාර වලින් ඈතට ගියා. මෙහෙම ලියන දෙවෙනි එක සුපිරි වෙළෙන්සැල්. සුපිරි වෙළෙන්සැල් ව්‍යාප්තිය හා ඒවා වෙත පාරිභෝගිකයින් වේගයෙන් නැත්නම් බහුලව වේගයෙන් නැඹුරු වීම. ප්‍රධානම හේතු දෙක ඔය දෙකයි. මේකට මේ දෙකත් ඇති වෙයි. සමහර විට හතරක් අපේක්ෂා කරන්න පුළුවන්. අපි අවදානමක් බාර ගන්න නැතුව අපි හතරම ලියමුනේ. තුන්වෙනි එක ලියමු. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි සමුපකාර ක්‍රමයේ මුල් කාලේ ප්‍රතිලාභ බෙදුවානේ. ලාභ බෙදුවානේ සමාජිකයන්ට. ඒ නිසාම සමුපකාරයත් එක්ක අපි ගණදුරු කරනවා. දැන් ප්‍රතිලාභ බෙදන්නේ නැහැනේ. අපේ සමුපකාරයේ අගයක් නැහැ, වටිනාකමක් නැහැ. මම පුංචි කාලේ අපේ මහගෙදර වත්තේ අපේ ගමේ යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොට අවසර අම්මා ඉතින් එක දේවල් අපිට ඉල්ලනවා. හාල් ටිකක් ගෙනත් දෙන්න ගිහිල්ලා. පාම් පිටි ගේන්න රැට රෙකෝඩ් හදන්න. අපි ඉතින් හරි අකමැත්තෙන් යන්නේ. ගිහලා ළඟ තියෙන කඩෙන් දැන් ඒ සෙල්ලම අපේ සෙල්ලමේ උච්චතම අවස්ථාවෙන් අපි ඉන්නේ. ධම්මලගෙන් ඉල්ලීම අහක දාන්නත් බෑනේ. ගුටි කන්න වෙනවනේ ඒ කාලේ. අපි ළඟම තියෙන කඩෙන් ගේනවා. ගෙනාම ඉතුරු සල්ලි ගණන් බැලුවම අම්මා දන්නවා. මොකද සාමාන්‍යයෙන් පෞද්ගලික සිල්ලර වෙළෙන්සැල එකයි අපේ ගමේ තිබුණේ. ඒකේ මිල වැඩි. ඉතුරු සල්ලි ගණන් කරපුව මම දන්නවා මම සමුපකාරට ගියේ නැහැ. අනික මම ඉක්මනින් ආවත් නේ. තේරුණාද? ඒතර ඒගොල්ලෝ ටොක්ක්ක් කැල්ලා කියනවා කරුණා කරලා ගිහිල්ලා බඩු ගන්න ගිහිල්ලා සමුපකාරේ. ඉතින් අපි ආයි කඩෙන් ගිහලා කඩේ මුදලාලි අංකල්ගෙන් බැනුම් අහගෙන බඩු ආපහු දී සල්ලි අරගෙන ආයි සමුපකාරෙන් බඩු ගේනවා. ඒ මොකද ඒගොල්ලෝ එච්චර පෙළඹුණේ? හදිස්සියකට අඩු ගානේ මේ අපිට ටොෆි එකක් වෙන පුංචිම භාණ්ඩයක් පවා ගන්න සමුපකාරට යන්න පුරුද්දක් ඇති වුණේ. පෙළඹුණේ කෙලිම පුරුද්දක් පරිචයක් ඇති වුණේ. ඇයි? ලාභ වේදනවනේ. අපේ ඔලුගඩේ තියෙනවා. අපි සමුපකාරයෙන් ගන්න සෑම රුපියලකටම රුපියලක් වටනා භාණ්ඩයක දීපවා අපට අවුරුද්ද අවසානයේ ලාභ ලැබෙනවා. අන්නේ මානසිකත්වයේ තිබුණා. දැන් ඒ මානසිකත්වය අපින් ගියා. සමුපකාරයෙන් අපට ලාභ දෙන්නේ. සමුපකාරය අපේ නෙවෙයි වගේ ආවනේ. ඒ නිසා සමුපකාර වලින් අපි ඈත් වුණා. එතකොට තුන්වෙනි එක තමයි සමාජිකයින් අතර නැත්නම් සමාජිකයින්ට ලාභ බෙදා නොදීම. තව හේතුවක් අපි ලියමු. දැන් සමුපකාර වෙළෙන්සැල් සාම්ප්‍රදායිකත්වයෙන් මිදුන්නේ. ස්වයං සේවා වෙළඳසැල් නැත්නම් ස්වයං සේවා වෙළඳාම් ක්‍රම හඳුන්වලා දුන්නේ නේ. අපි කැමති අපි ඕනෑම වෙළෙන්සැලකට ගිහිල්ලා. ඒක රාජ්‍යාංශ වේවා පෞද්ගලිකාංශ වේවා. සුපිරි වෙළෙන්සැල් වෙන්න පුළුවන්, බහුවංශ වෙන්න පුළුවන්, දාම වෙළෙන්සැල් වෙන්න පුළුවන්. අපි කැමති අපට අවශ්‍ය භාණ්ඩේ අපේ සිතැඟියාවන් අනුව අපේ අතිම තෝරලා මිලදී ගන්න. ඉක්මනින් කැෂියර් එකට සල්ලි ගෙවලා වෙළෙන්සැලෙන් පිට වෙන්න. වෙළෙන්සැලේ අඩු කාලයක් ගත කරන්න. අපිම තෝරගන්න. ඒ තුලින් අපි ඉහළ තෘප්තියක් ලබන්න. ඕක ඇත්ත කතාව. ඒ අවකාශය සැලසුනේ නැහැ සමුපකාරය තුල. සමුපකාරය අපි ලීඳගෙන බඩු ඉල්ලන්න ඕනේ. ඒගොල්ලෝ දෙන ජරාවක් අපි ගේන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන් ස්වයං සේවා විකුණුම් ක්‍රම හඳුන්වා දුන්නා නම් මෙච්චර වේගයෙන් අපි සමුපකාරයෙන් ඈත් වෙන්නේ නැහැ. අපි එහෙනම් සමුපකාරයේ කොටස් කරුවන් වශයෙන් සමුපකාරයට බද්ධ වෙලා
තවමත් ඉන්නවා. එහෙනම් ප්‍රධාන හේතුවක් ඒක. ලියන්න ස්වයං සේවා විකුණුම් ක්‍රම. ඉතින් ස්වයං සේවා විකුණුම් ක්‍රම දියත් නොකිරීම. දියත් නොකිරීම. තවත් හේතුවක් තමයි වර්තමාන සමාජයේ සමුපකාර ප්‍රතික්ෂේප කරන්න සමුපකාරවලට ප්‍රවේශ වෙන ගනුදෙනුකරුවන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. වාහනයකින් පැමිණෙන සමුපකාර පාරිභෝගිකයාට තමන්ගේ වාහනේ ගාල් කරන්න නැත්නම් නතර කරන්න අපිට පාකින් ස්පේස් කියලා පාකින් ස්පේස් නැහැ. අනික සමුපකාර වෙළෙන්සැල තුල අධික රස්නයක් තියෙනවා. වායු සමන පහසුකම් නැහැ. තේරුණාද? ඒ වගේම වෙනත් අමතර පහසුකම් නැහැ. මෙවැනි තත්ත්වයක් තුල අපි එවැනි පහසුකම් සහිත බහුවංශ වෙළෙන්සැල්, සුපිරි වෙළෙන්සැල්, ස්වයං සේවා වෙළෙන්සැල් වගේ දේවල් තියෙද්දි අපි එතන නැඹුරු වෙන සාධාරණයිනේ. ඒ නිසා ඒකත් බලපෑමක් වුණා සමුපකාර වලින් අපි ඈත් වෙන්න. තව එක හේතුවක් අපි ලියුවොත් එහෙම අමතර හේතුවක් වශයෙන් පාරිභෝගිකයාට සමුපකාර පරිශ්‍රය තුලදී සමුපකාර පරිශ්‍රය තුලදී අඩු පහසුකම් පැවතීම. උන්න වගේ හේතු. මෙන්න මේ වගේ හේතු නිසා එදා සමුපකාරයත් එක්ක හිටපු ජනතාව අද වෙන විට සමුපකාරයෙන් ඈත් වෙලා තියෙනවා. තේරුණානේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. වාස්තුක අභ්‍යාස කීපයක් ව්‍යුහගත වගේ වාස්තුක අභ්‍යාස තියෙනවනේ. මේ 2018 විභාග ප්‍රශ්න පත්‍රයේ තුල ආපු වාස්තුක අභ්‍යාසයක්. නිවැරදි පිළිතුර තෝරා හි අංකයේ ප්‍රශ්න ඉදිරියේදී තිත්තිරමත ලියන්න එක දන්නවනේ. 8 වෙනි ප්‍රශ්නේ 2018 විභාග ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නේ වශයෙන් ආපු ප්‍රශ්නේ. සමුපකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී සමුපකාර සංවර්ධන කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන්නේ. අහන්නේ අවශ්‍ය නොවන එක වන්නේ නෙවෙයි නෙගටිව් ටයිප් ප්‍රශ්නයක් මේක. පොසිටිව් නෙවෙයි නෙගටිව් ටයිප්. නෙගටිව් පොසිටිව් දෙකම අහනවනේ. සමුපකාර සමිතියක් ලියාපදිංචි කරද්දී සමුපකාර සංවර්ධන කොමසාරිස් වරයා වෙත නැත්නම් පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ටිකවත් කමක් නෑ. වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන එක. එහෙනම් ඉදිරිපත් කළ යුතු ලේඛන 4ක් ඇති, එකක් ඇති ඉදිරිපත් කරන්න තියෙක තමයි උත්තරේ. අතුරු ව්‍යවස්ථා පිටපත් 2ක් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඉපේ. අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න වෙනවා. යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතා වාර්තාව. යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතා වාර්තාව අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕන. යෝජනා සම්මත වූ වාර්ෂික මහා සභා වාර්තාව. ඒකත් අරින් අර අතුරු ව්‍යවස්ථාව සම්මත කළ යෝජනාව සහ ඒ වගේම සමිතිය ලියාපදිංචි කළ යුතු යෝජනාව සම්මත කළ මහා සභා වාර්තාව. ඒකත් හරි. සමිතිය පිහිටි ස්ථානට ළඟාවන මාර්ග සිතියම. ඉතින් ගැටලුවක් ඉතින් මේක තේරෙනවද? කොහොමද ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා. ගන්නන්න ගියා මට පොඩි ගැටලුවක් තියෙනවා. අනිත් එක ඉල්ලුම් පත්‍රයට අස්සන් තැබූ සමාජිකයින්ගේ පෞද්ගලික තොරතුරු. ඒක අවශ්‍ය නැහැ. ඉල්ලුම් පත්‍රයට අස්සන් කළ සමාජිකයෝ තමන් එකඟ වූ සමාජික මුදල් ගෙවන බවටත් එය කාරක සභාව භාරයේ තබා ගන්නා බවටත් කාරක සභාව සහතිකයක් ඕනේ. මිසක් මේවලුගේ පෞද්ගලික තොරතුරු මේගොල්ලෝ විවාහකද අවිවාහකද විවාහ වුණේ ඉන්දියාවෙන්ද අපායෙන්ද එහෙම තොරතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණාද? ඒව අවශ්‍ය නැහැ. නමුත් සමිතිය පිහිටි ස්ථානට ළඟාවන මාර්ග සිතියම කියන එක මොකද කියන්නේ? ඒකත් අවශ්‍ය නැහැ. ඒකත් අවශ්‍ය නැහැ. ඇයි? 92 අංක 11 දරන සංශෝධිත සමුපකාර පනතෙන් පැහැදිලිවම තුන්වන වගන්තියෙන් මේක අයින් කරලා තියෙනවා. ඉතින් මෙතනදිත් මම බය නැතුව කියනවා මේ මාකිරි ස්කීම් එකේ මේ දාපු උත්තරේ සපුරා වැරදි. සපුරා වැරදි. එහෙම එකක් දන්නේ නැහැ. එහෙම ගත්තා මේ උත්තර දෙකම හරි.
මේ උත්තර දෙකම හරි හිමුණු. තේරුණාද? නමුත් අපට අයිතියක් නැහැ මාකින් ස්කීම් එක අභිබව යන්න. තේරුණාද? ඒ අනුව ගන්න වෙන්නේ මොකද්ද? පස්වෙනි එක තමයි. පස්වෙනි එක තමයි. මොකද ඒක අවශ්‍ය නැහැනේ. ඉල්ලුම් පත්‍රය අස්සන් තැබුව අයගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය නැහැ. තේරුණාද? ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ. මම මේ නැවත නැවතත් කියනවා හතරවෙනි උත්තරෙත් වැරදි. ඒකත් අදා මොකද ඒකත් දැන් ඕනේ නැහැ. ඒක කලින් මමත් ඉගැන්නුවා. 72 උපකාර නීති තියෙනවා. නමුත් සංශෝධන නීතිය අයින් කළා. ඉතින් මේක ළමයිට වෙච්ච යම් අසාධාරණයක් විදිහට තමයි මට දකින්න වෙන්නේ. කරන්න දෙයක් නැහැ. දැන් තවමත් මේ මාර්ගසිතයන් කතාව විභාගෙදී අපේක්ෂා කරනවා. ඇත්ත ප්‍රායෝගික ලෝකේ අපේක්ෂා කරන්නේ නැහැ. සමුපකාර නීතිගත කරන්න ඒක බාර දෙන්න ඕනේ නැහැ. තේරුණාද? එහෙනම් ඒ අනුව මේක ඉතින් ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ. ඊළඟට 2016 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නය 14 වන ප්‍රශ්නය වශයෙන් 14 වන ප්‍රශ්නය. පහත දක්වා ඇත්තේ සමුපකාර ව්‍යාපාරය හා සම්බන්ධ කරුණු කිහිපයකි. හරියට කරුණු කිහිපයක් තියෙනවා. එවනම් ඒකම අපි කාලය අඩු කරගන්න කාලය කළමනාකරණය කිරීම පියවරක් වශයෙන් මොකද කරන්නේ? ඊ ශනිකව බලන ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද කියලා. ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තම ලේසි කවර අපිට කියවගෙන ගිහලා උත්තරයට ප්‍රවේශ වෙන්න. ප්‍රශ්නෙන් අහන්නේ ඉහත ද අතුරෙන් සමූපකාර ප්‍රතිපත්ති පමණක් ඇතුළත් කාණ්ඩය. සමූපකාර ප්‍රතිපත්ති පමණක් ඇතුළත් කාණ්ඩය අහන්නේ. තේරෙනවද? ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. පැහැදිලිවම ප්‍රතිපත්තියන්නේ මතකයිනේ. ඒක ගන්න පුළුවන්. ඒ හරියා අපි ඕන මාක්කයක් දාගමු වගේ. රජයේ පිළිබඳ සැලකිලිමත් වීම. එහෙම එකක් නැහැ නේ. ඒක සමුපකාර ප්‍රතිපත්තියක් නෙවෙයි. රජයේ පිළිබඳ සැලකිලිමත් නෙවෙයි. ඒක අපි ඉගෙන ගත්තනේ ඒක ගන්න බෑ. සමුපකාර අධ්‍යාපනයේ පුහුණුව හා තොරතුරු ලබා දීම. ඒක හරියටම හරිනේ. සමුපකාර සේවකයි, කළමනාකරුවන්, පොදුවේ පාරිභෝගික ප්‍රජාවට අධ්‍යාපනයක් ලබා දී යුතුයි කියන මුල්ධර්මයේ තියෙනවා. ඒකත් හරි. භාණ්ඩ හා සේවා අඩු මිලට විකිණීම. ඒකේ තියෙන සමුපකාරවල කාර්යයක්. නැත්තම් අලි උපාය මාර්ගයක්. ඒක ප්‍රතිපත්තියක් හෝ මුල්ධර්මයක් නෙවෙයි. ඒකත් ගන්න බෑ. ස්වෛරී භාවය සහ නිදහස. හරියටම හරිනේ. සමුපකාරයේ කළමනාකරණයට තම කළමනාකරණ තීරණ නිදහසේ ගනිමින් නිදහසේ සමුපකාර ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඉඩකට තියෙනවා. අභ්‍යන්තරෝ බාහිර බලවේග මගින් කළමනාකරණ බලපෑම ඇති වෙන බෑ කියන එකනේ පැහැදිලි මුල් ධර්මයක්. ඒකත් ගන්න පුළුවන්. විවිධ ශ්‍රේෂ්ඨවල ව්‍යාපාර කටයුතු නිරත වීම කියන්නේ මූල ධර්මයක් හෝ ප්‍රතිපත්තියක් නොවේ. ඒක සමුපකාරවල ඒකත් උපාය මාර්ගයක් කාර්යයක්. නිවැරදි පිළිතුර වෙන්න ඕනේ ACE. ACE තියෙන කොහෙද? තුන්වෙනි උත්තරේ. එහෙනම් පිළිතුර තුන්වෙනි එක. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2008 විභාග ප්‍රශ්න පත්‍රයේ තුලින් යොමු වෙච්ච එහි 8 වෙනි ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනැගී ඇති ව්‍යාපාර සංවිධානය වන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ කියද්දිම මතක් වෙනවා මොකද්ද? සමුපකාර ව්‍යාපාරය බව. රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, පොදු සමාගම්, හවුල් ව්‍යාපාරේ මොකකවත් අපි එහෙම කතා වුන්නේ නැහැ නේ. කතා වෙන එකම දේ සමුපකාරය. එහෙනම් කේවල ස්වාම් ව්‍යාපාරේ, හවුල් ව්‍යාපාරේ, සීමාස සමාගම, සමුපකාරේ, වරලත් ව්‍යාපාරේ එකම පිළිතුර මොකද්ද? සමුපකාරය. බොහොම පහසු ප්‍රශ්නයක් නේ. ඒ 2008 අවුරුද්දේ ළමයි බොහොම වාසනාවන්තයි. හතරින් උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2006 විභාග ප්‍රශ්න පත්‍රයේ තුල යොමු වෙච්ච 12 වන බහුවර්ණ ප්‍රශ්නය. 12 වන බහුවර්ණ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ සමුපකාර සමිති ලියාපදිංචි කරන ආයතනය. තවත් ලේසි ප්‍රශ්නයක් නේ. ශ්‍රී ලංකාවේ සමුපකාර සමිති ලියාපදිංචි කරන ආයතනය. ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය නෙවෙයි. ඒකෙන් තමයි සමුපකාර ප්‍රතිපත්ති හදාන්නේ. සමුපකාර කළමනාකරණ ආයතනයත් නොවේ. ඔය හරි වචනේ සමුපකාර කළමනාකරණ සංවර්ධන ආයතනය. ඒකත් නොවේ. සමුපකාර සේවා කොමිෂන් සභාවත් නෙවෙයි. සේවකයන්ගේ විනයානුකූල ප්‍රශ්න නිරාකරණය කරන්න ඒකෙන්නේ. ඒකත් නෙවෙයි. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකත් තමයි. ඒකත් නෙවෙයි ඒකත් තමයි නේ. අපි දන්නවා ලංකාවේ සමුපකාර සමිති නීතිගත කරන්නේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තුල. ඒ වෙනුවට දැන් පළාත් සභාවල පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය තමයි කරන්නේ. ඒතර මේකේ මූලික උත්තරය මේක තියෙනවා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව.
ජාතික සමුපකාර සංවර්ධන ආයතනය නොවේ. එනම් පිළිතුර 4 වෙනි එකමයි. 4 වෙනි එකමයි. අපි ඊළඟ ප්‍රශ්නයත් බලමු. 2006 විභාග ප්‍රශ්න පත්‍රයේම යොමු වෙච්ච 11 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. මැන්චෙස්ටර් සමුළුවේදී ප්‍රකාශිත සමුපකාර ප්‍රතිපත්තියක් නොවේ. මේ මොකද මේ මැන්චෙස්ටර් කියන්නේ 1995 අවුරුද්ද තමයි අවසන් වරට 21 වන සියවසට ගැලපෙන පරිදි සමුපකාර ප්‍රතිපත්ති සකසාගත යුතුයි කියන තේමාව යටතේ ජාත්‍යන්තර සමුපකාර සම්මේලනය නැත්නම් සංවිධානයේ වාර්ෂික සම්මේලනය පැවැත්වුවේ මැන්චෙස්ටර් නුවර. ඒ මැන්චෙස්ටර් නුවර සමුළුවේ තමයි මේ අද අපි කතා කරන ලෝකේ සමුපකාර මූලධර්ම 7 එළියට ආවේ. ඒකයි මේ මැන්චෙස්ටර් සමුළුව කියලා පේපර් එකේ එන්නේ. මැන්චෙස්ටර් සමුළුවේදී ප්‍රකාශිත ප්‍රතිපත්තියක් නොවේ. විවෘත ස්වේච්ඡා සමාජිකත්වයේ ඒකේ කතා කළ ප්‍රතිපත්තියක් තමයි. සමාජිකින්ගේ ඡන්ද බලයේ මිලදීගත් කොටස් ප්‍රමාණය මත තීරණය වේද? පැහැදිලිවම වැරදි. මම හිතන්නේ ඒක තමයි උත්තරේ. අදාළ නැහැ. කොටස් 100ක් ගත්තත් ඡන්ද එකයි, ලක්ෂයක් ගත්තත් ඡන්ද එකයි. ඒක සම්පූර්ණයෙන් බොරුනේ. සමාජිකින්ගේ නිදහස ස්වෛරීපාලනය එක හරි. සමුපකාර සමාජිකින්ගේ කළමනාකරන පූර්ණ නිදහස් තියෙනවා. බාහිර බලපෑම් ඉන්න බෑනේ. ඒක හරියටම හරියි. සමාජයේ පිළිබඳ සැලකිලිමත් වීම ඒකත් හරියටම හරිනේ. 95 මැන්චෙස්ටර් වලින් ප්‍රථමවතාවට හඳුන්වලා දීපු අලුත්ම සමුපකාර මූල ධර්මයක් තමයි සමාජයේ පිළිබඳ සැලකිලිමත් වීම. තේරුණානේ? ඊළඟට සමුපකාරයේ පිළිබඳ අධ්‍යාපනය ලබා දීමත් අනිවාර්යම ප්‍රතිපත්තියක් කියලා අපි දන්නවා. එහෙනම් උත්තරය මොකද්ද? ප්‍රතිපත්තියක් නොවන එක තමයි දෙවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නයක් බලමු. 2005 විභාග ප්‍රශ්න පත්‍රයේ තුල යොමු වෙච්ච වාස්තවික ප්‍රශ්නය 11 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. 11 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ සමුපකාර සමිතිවල සේවකයින්ගේ සේවා ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය මොකක්ද? සේවකයන්ගේ සේවා ගැටලු අසාධාරණ ලෙස මාරු කිරීම කළා, උසස් වීම ලැබුණේ නැහැ, උසස් වීම කපා හැරියා, නියම වැටු පරිමාණය දෙන්නේ නැහැ ආදී වශයෙන් කලින් විශ්‍රාම ගැනීම වගේ ගැටලු නැත්නම් පැමිණිලි විභාග කරලා සහන සලසන ආයතනය මොකක්ද? ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය නොවේ. සමුපකාර සේවා කොමිෂන් සභාව මතකනේ. මේක සේවා වෙන්නත් පුළුවන් මේක සේවක වෙන්නත් පුළුවන්. දෙකම හරි. සේවක වුණත් ඒත් ප්‍රශ්නයක් නෑ. සේවක ආවත් ඒත් හරි. තේරුණාද? සමුපකාර සේවක කොමිෂන් සභාව නැත්නම් සමුපකාර සේවා කොමිෂන් සභාවයි. දැන් මම හැමදාම කියනවා දැන් මේ වගේ දෙවෙනි උත්තරේ කොච්චර විශ්වාස වුණත් ඊළඟ උත්තරත් කියවන්න කියලා මේක නම් එහෙම අවශ්‍ය නැහැ. මොකද මේක ඉතින් ආයතනයක් නේ. මේක වෙනස් වෙන්නේ නැහැ නේ. සමුපකාර සේවා කොමිෂන් සභාවනේ. අනිත් තුන වැරදි. සමුපකාර කළමනාකරණ ආයතනය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික සමුපකාර සංවර්ධන නෑ. එහෙනම් පැහැදිලිම උත්තරේ දෙවෙනි එක. ඒක ලේසි. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2002 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච 14 වන බහුවර්ණ ප්‍රශ්නය. සීමා සහිත සමුපකාර සමිතියක් සීමා සහිත පොදු සමාගමකින් වෙන් කර දැක්විය හැකි වන්නේ. මම කිව්වනේ කලින් උත්තර ඔයගලන්ට සාමාන්‍ය සමුපකාර සමිතිය සසදන්නේ නිතරම එකම රේඛාවේ තියෙන එවැනිම සංවිධානයක් වන සීමිත පොදු සමාගම් එක. මොකද පොදු සමාගම් සමුපකාර ගොඩක් ලක්ෂණ අතින් සමානයි. එහෙනම් සමුපකාර සමිතියක් සීමා සහිත පොදු සමාගමකින් වෙන් කර දැක්විය හැකි වන්නේ. එකක් මොකද්ද? ලාභ බෙදා ගන්න ආකාරය අනුව. හරිද? වගකීම අනුව, හිමිකාරත්වය අනුව, පැවැත්ම අනුව, නෛතික පුද්ගල භාවය අනුව. මේකේ තියෙන පැටලෙන උත්තර පරිස්සම් වෙන්න මේවට. දැන් මේක කෙනෙකුට දැක්ක ගමන් ලේසි කියලා හිතෙන්න පුළුවන්. මං හැමදාම දෙනවා වාදේ මොකද්ද? විශේෂයෙන්ම MCQ ප්‍රශ්නවලදී ලේසි කියලා හැඟුණොත් එහෙම ගොඩක් නේ ටිකක් බය වෙන්න. ටිකක් කල්පනාකාරී වෙන්න. මොකද හේතුව ලේසි කියලා ඔබ දකින්නේ ඔබ දැකපු ලේසි කියලා. ලේසි කියලා ඔබ දකින්න ඕන දේව නෙවෙයි. ඔබ වැරදි චිත්‍රයකින් දකින්නේ. ඔබ වැරදි උත්තරයක් තෝරගන්න. තේරුණාද? සමුපකාර සමිතියක් පොදු සමාගමකින් වෙන් කර දැකිය හැකි වන්නේ. ලාභ බෙදා ගන්න ආකාරයෙන් පුළුවන් වෙන් කරගන්න. මොකද සමුපකාරයේ ලාභ බෙදන්නේ එක විදියකට, සමාගම බෙදන්නේ තව විදිහකට හරි. අපි තියමුකෝ වගකීම අනුව පුළුවන්ද? බෑ. සමානයි.
සමූපකාරීත්ව වගකීම සීමා සහිතයි පොදු සමාගමික වගකීම සීමා සහිතයි. එහෙනම් ඒක බෑ. ඒක උත්තරේ නෙමෙයි පැහැදිලි. හිමිකාරත්වය අනුව කෙනෙකුට හිතෙන්න පුළුවන් කියලා. තවත් කෙනෙකුට බෑ කියලා. දෙකේම 50%ක් හරි. 50%ක් වැරදි. ඇයි? සමූපකාරයක් ආරම්භ කරන අවම හිමිකාරත්වය කීයද? 10 දෙනයි. පොදු සමාගමකට අවම එක්කෙනයි. අන්න එතන වෙනස්. එතන වෙනස්. තේරෙනවද? වෙන් කර දක්වන අයක හරි. වෙන් කර දක්වන්න පුළුවන් එකේ. සමූපකාරයේ 10 දෙනෙක් ඕන පොදු සමාගම එක්කෙනයි කියලා. නමුත් උපරිමය ගත්තොත් උපරිමය දෙකේම නැහැ. දෙකටම උපරිමයක් නැහැ. ඒ අතින් සමානයි. එහෙනම් ඒ සමාන ලක්ෂණ ඇති අපිට මේක බෙදක වෙන් කරන්න බෑ. හැබැයි අවම සමාජිකත්වයේ ගත්තොත් මේ සමූපකාරයයි පොදු සමාගමයි වෙන් කරන්න පුළුවන්. මම ඒකගු මේක 50ක් හරි 50ක් කර දී කිව්ව එකයි. ඒකත් තියමුකෝ අපි එන. තේරෙනවද? හිමිකාරත්වය නේ. හිමිකාරත්වය. ඊට පස්සේ පැවැත්ම අනුව මොකද කියන්නේ? සමානයි. වෙන් කරන්න බෑනේ. ඇයි? දෙකම සංස්ථාපනය කරනවා. සමූපකාරයටත් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. පොදු සමාගමටත් තියෙන අඛණ්ඩ පැවැත්මක්. වෙන් කරන්න බෑ. එහෙනම් ඒකත් උත්තරේ නෙමෙයි. නෛතික උද්ගල භාවය තියෙනවනේ. ඇයි? දෙකම සංස්ථාපනය කරනවා. එහෙනම් දෙකේම ව්‍යාපාර සංවිධානයේ නමින් නීති හැමෝට යන්න පුළුවන්. නෛතික උද්ගල භාවය දෙකේම තියෙනවා. එහෙනම් ඒකත් උත්තරේ නෙමෙයි. එහෙනම් එකම උත්තරේ මොකද්ද මේක නේද? ලාභ බෙදා ගන්න ආකාරය අනුව. සමූපකාරය ලාභ බෙදන්නේ සමාජිකයින් සමූපකාරය සමග වාර්ෂිකව සිදු කළ ගනුදෙනුවල අනුපාතය අනුවයි. වාර්ෂිකව සිදු කළ ගනුදෙනුවල අනුපාතය අනුව. ඒක ලෝකෙ වෙන කිසිම සංවිධානයක නැහැ. නමුත් පොදු සමාගමේ ලාභ බෙදන්නේ Taman මිලදී ගත්ත කොටස්වල ප්‍රකාශිත ප්‍රාග්ධනය පදනම් කරගෙනයි. මම රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයට දායක වෙලා තියෙනවා නම් ලාභාංශ 10% කියලා ප්‍රකාශ කරා නම් ලාභාංශ ප්‍රතිශතය මට හම්බෙන්නේ ලක්ෂ 10% කියන එක රුපියල් 10000. එහෙනම් අනිවාර්යයෙන්ම අන්න සමාගම් සොම්පකාර වෙන් කරන්න පුළුවන් හොඳම ගම්ම වෙන්නේ හොඳම කියවෙන්නේ පළවෙනි උත්තරේ. ඒ නිසා පිළිතුර 1. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2000 වරුද්දේ යොමු වෙච්ච විභාග ප්‍රශ්නයේ 14 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ආපු එක. ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ මුදුන් මට්ටමේ සංවිධානය ලෙස සැලකෙන්නේ. මුදුන් මට්ටමේ සංවිධානය. ඇත්තරම දරුවනේ මුදුන් මට්ටමේ සංවිධාන දෙකක් තියෙනවනේ. එකක් ජාතික සමුපකාර මණ්ඩලය මතකද? එකක් ජාතික සමුපකාර මණ්ඩලය. ජාතික සමුපකාර මණ්ඩලය. අනිත් එක තමයි මුදුන් සංවිධාන. මතකයි නේද? මුදුන් සංවිධාන. මේවා 12ක් තියෙනවනේ. 12ක් තියෙන මේවා එකයිනේ. මේක එකයි විතරයි. මතක දැන් මේ සමුපකාර අපි හිතමු සමිති ශ්‍රේෂ්ඨ කියලා මේ තියෙන්නේ. ඔහිතනකො මේ පළවෙනි ශ්‍රේෂ්ඨය මේ දෙවෙනි ශ්‍රේෂ්ඨ ඔහොම ගිහිල්ලා මෙතන තියෙනවා අන්තිම එක 12. එමිතනකො තේරෙනවද? දැන් මුදුන් සංවිධාන කියන්නේ දැන් මේ ශ්‍රේෂ්ඨ 12 මව් සංවිධාන 12. එහෙනම් මේ මෙතන තියෙන එකක්. මෙතන තියෙන එකක් ක්‍රියාත්මක වෙන්නේ මේකට විතරයි. තේරෙනවද? ඊළඟට තවත් මුදුන් සංවිධානයක් ක්‍රියාත්මක වෙන්නේ මේකට විතරයි. තේරෙනවනේ? ඊළඟට තවත් මුදුන් සංවිධානයක් ක්‍රියාත්මක වෙන්නේ මේකට විතරයි. ඊළඟට තවත් මුදුන් සංවිධානයක් ක්‍රියාත්මක වෙන්නේ මේකට විතරයි. ඔය වගේනේ යන්නේ. තේරෙනවද? නමුත් ජාතික සමුපකාර මණ්ඩලයේ ක්‍රියාත්මක වෙන්නේ මේ 12ටමයි. තේරෙනවද? ඒ නිසා මේ එක් මුදුන් සංවිධාන එක් ශ්‍රේෂ්ඨවලට ජාතික මට්ටමින් දායක වෙනවා. දැන් සමස්ත ලංකා දීවර සමුපකාරිකින්ගේ මහා සංගමය කියන මුදුන් සංවිධානය අදාළ වෙන්නේ ලංකා පුරා විසුරුණු දීවර සමුපකාර වලට විතරයි. තේරුණානේ? පොල් නිපදවන්නන්ගේ සමුපකාර සංගමය අදාළ වෙන්නේ පොල් නිෂ්පාදන සමුපකාර සමිතියට විතරයි. පොල් නිෂ්පාදනය කරන සමුපකාර සමිතියට විතරයි. නමුත්
ජාතික සෝපකාර මණ්ඩලය කියන එක මේ ඔක්කොටම දාලා දැන් මෙයාලා ප්‍රතිපත්තියක් හැදුවත් අලුතෙන් ලාංකික ජාතික සෝපකාර ප්‍රතිපත්තියක් හැදුවොත් මේ 12ටමයි තියෙන්නේ. නිසා මේකේ බලපෑම මේ සියල්ලටම තියෙනවා. දැන් මොකද මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්තම් ප්‍රශ්නෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ මොකද මුදුන් සමුපකාරල මුදුන් සංවිධානය කොහොමද ව්‍යාකූල වෙන්න පුළුවන්. කලබල වෙන්න එපෙතින් මුදුන් සංවිධාන කියලා බහුජනය හුරම් මේක මතක් වෙනවා මේ චිත්‍රයේම. මුදුන් සංවිධානය කිව්වම මොකද වෙන්නේ ඔබ කියන්න ඕනේ මේකයි. මොකද මේවත් මුදුන් සංවිධාන තමයි. මේවා එක් එක් ශ්‍රේෂ්ඨ වලටයි තියෙන්නේ. මේ ශ්‍රේෂ්ඨ 12ටම සමස්ත ලංකාවටම ඕනම ශ්‍රේෂ්ඨයක් සම්බන්ධයෙන් තීරණ ගන්න බලයක් තියෙන මුදුන් සංවිධානය මොකද්ද? ශ්‍රී ලංකා ජාතික සෝපකාර මණ්ඩලය. එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්නේ. ශ්‍රී ලංකා ජාතික සෝපකාර මණ්ඩලය මේ එකක්වත් නෙවෙයි. තුන්වෙනි උත්තරේ. පැහැදිලිනේ? තුන්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 1999 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු ප්‍රශ්නයක් 14 වන බහුවර්ණ එකත් සමුපකාර සමිතියක අතිරික්තයේ සමාජිකයන් අතර බෙදහැරිය යුතුයි. අතිරික්ත කියන්නේ ලාභ බෙදන්නේ කොහොමද? මතකනේ වාර්ෂිකව සමුපකාරය සමග සමාජිකයන් සිදු කළ ගනුදෙනු වල අනුපාතයට කියන අදහස දෙන්න පුළුවන්. සමාජිකයින් ලබාගත් කොටස් වල වටිනාකම අනුව නොවේ. වැරදි එක. පැහැදිලිව වැරදි. සමාජිකයින් සමිතිය සමග කළ ගනුදෙනු වල වටිනාකම අනුව යන්නේ ඒක හරි වගේනේ. හරිනේ. සමාජිකයින් සමිතිය සමග කළ වඩා හොඳයි වාර්ෂික ගනුදෙනු වල වටිනාකමට හොඳයි. අනුපාතය අනුව කියවන තවත් හොඳයිනේ. අනුපාතය අනුව. සියලුම සමාජිකයින් අතර සමසේ සම්පූර්ණ වැරදි. සමානව දෙන්නේ නැහැනේ. වාර්ෂික මහා සභාව රැස්වීමේදී ගොල්ලබන තීරණ අනුව ඒකත් වැරදි. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියමයන් අනුව නෑ. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කවදාකවත් මේ ලාභ සම්බන්ධයෙන් විධාන දෙන්න ගිහිල්ලා නෑ. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? දෙවෙනි එකනේ. සමාජිකයින් සමිතිය සමග සිදු කළ ගනුදෙනු වල වාර්ෂික ගනුදෙනු අනුපාතයවත් වටිනාකම අනුව. දෙවෙනි. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ආදර්ශ ප්‍රශ්න කීපයක්. ලංකාවේ පෞද්ගලිකංශයේ සතු පවතින ලාභයේ මුල් කර නොගත් පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධානය වන්නේ. හරි පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධානයක් වෙන්නත් ඕන. නේ? පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධානයක් වෙන්නත් ඕන. පළවෙනි එක. ලාභයේ මුල් කර නොගත් කතාව එන්නත් ඕන. එහෙනම් දෙවෙනි කාරණා. මේ කාරණා දෙකක් කියවෙනවා. හරිනේ? එකක් ලාභයේ මුල් කර නොගත් ඒ කියන්නේ ලාභ අරමුණු නොවේ මූලික අරමුණ වෙන්න බෑ ලාභය. අනිත් එක පුද්ගලිකාංශය වෙන්නත් ඕනේ. හවුල් ව්‍යාපාර ගත්තොත් පෞද්ගලිකාංශය. නමුත් අරමුණු ලාභය පේන්නේ ගන්න බෑ. කේවල ස්වයං ව්‍යාපාර ඒත් එහෙමයි. ඒකත් ගන්න බෑ. සීමිත පෞද්ගලික සමාගම් සීමිත පොදු සමාගම් දෙක ගත්තොත් ඒවත් පෞද්ගලිකාංශෙත් තියෙනවා. අරමුණු ලාභය පේම තමයි. රාජ්‍යාංශෙත් තියෙනවා. මතක කරන්න එපා. පෞද්ගලික සමාගම් පවා මේ දෙකම රාජ්‍යාංශෙත් තියෙනවා කියන එක මතක කරන්න එපා. රාජ්‍යාංශයද අංශයද සතුවේ. එහෙනම් පුද්ගලිකාංශෙත් තියෙනවා රාජ්‍යාංශෙත් තියෙනවා. නැත්තම් මේගොල්ලන්ගේ අරමුණට ලාභය තමයි. ඒ නිසා රාජ්‍යාංශයට නෑකමක් තියෙන නිසා ඒ දෙකත් ගන්න බෑ. එහෙනම් එකම උත්තරේ මොකද්ද? පුද්ගලිකාංශයේ සමුපකාරය ලාභ අරමුණක් නෑ. මූලික වෙන්නේ නෑ. ඒ නිසා සමුපකාරයම තමයි. 1. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ලංකාවේ සමුපකාර සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය තෝරන්න. ලංකාවේ සමුපකාර සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය. ඒ පෞද්ගලිකංශයේ සංවිධානයක. අදාළයි නේද? ඔව් පුද්ගලිකංශේ ඒක හරියි. අදාළයි. ඒ ස්වේච්ඡා සංවිධානයක. ඒකත් හරිනේ. කවුරුත් බල කරන්න නැහැ සමුපකාරයක් විවෘත කරන්න කියලා. සමාජිකත්වය ගන්න කියලා. ඒක ස්වේච්ඡා. අපේ කැමැත්ත නෝ කරන්නේ ඒකත් හරි. පෞද්ගලිකංශයේ ස්වේච්ඡා සංවිධානයක තවත් හොඳයිනේ. පුද්ගලිකංශයේ ස්වේච්ඡා සංවිධානය. කාරණා දෙකක්ම කියවෙනවා. ඒකත් හරි. වාණිජ්‍ය මුහුණුවරකින් ක්‍රියාත්මක වන්නේ. ඒක හරිද? ඒක නම් හොඳ නෑ නේද?
වාණිජ මුහුණුවරක් කියන්නේ ලාභ ඉපීමේ අරමුණෙන් සාමාන්‍ය වැඩි මිලකට භාණ්ඩ ආසේව අලෙවි කරනවා කියන අර්ථෙනේ. ඒක නැහැනේ. එහෙම එකක් සමුපකාරේ නැහැ. එහෙනම් වැරදි එක. විවෘත සමාජිකත්වයේ මත ක්‍රියාත්මක වන ඒකත් හරි. එහෙනම් අහුවේ මොකද්ද? සමුපකාර සම්බන්ධයෙන් අදාළ නොවන එක තමයි හතරවෙනි උත්තරේ. එහෙම එක සිලෙක්ට් කරන්න පීවරෙන් පීවර. කොච්චර ලේසි වුණත් අපි කලබල වෙන්නේ නැහැ. බොහොම සංයමයෙන් අපි එකින් එක හරියට මොලෙන්නේ. හරියට මොලෙන් අපි මේ කියවන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ බලමු. ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ මුදුන් මට්ටමේ සංවිධාන ලෙස සැලකෙනවා. මුදුන් මට්ටමේ. සමුපකාර සේවක කොමිෂන් සභාව නෙවෙයි. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නෙවෙයි. ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය, ශ්‍රී ලංකා සමුපකාර කළමනාකරණ ආයතනය, සමුපකාර තොගල සංස්ථා. මොකක්ද උත්තරේ? අර ජාතික මට්ටමේ නැත්නම් මුදුන් මට්ටමේ සංවිධානය කිව්වම අර එක්එක්සේස්ල මුදුන් සංවිධාන නෙවෙයි නේද? අහන්න මුදුන් සංවිධාන. දරපු උත්තර 12ක් ගැන හිතන්න. මුදුන් සංවිධානය කියලා එක වචනේ හොත් කිසි වාදයක් නෑ. මොකද්ද? ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය තමයි පිළිතුර වෙන්න ඕන. නම් පිළිතුර 3. අපි ඊළඟ ප්‍රශ්නට යමු. සමුපකාර විවෘත සමාජිකත්වයේ නැමැති මූලධර්මය අනුවෙන් අදහස් කරන්නේ. සමුපකාරල විවෘත ස්වේච්ඡා සහ විවෘත නැත්නම් විවෘත හා ස්වේච්ඡා සමාජිකත්වය කියලා කියන්නේ. මොකද්ද මේ ඕපන් මෙම්බර්ෂිප් කියන්නේ? සමාජිකත්වයේ ಜಾති ભેදයක් නොමැති බව. ඒක හරි. හරියටම හරි. ಜಾති ભેදයක් නැහැ. සමාජිකත්වයේ කුල ભેදයක් නොමැති බව. ඒකත් හරි. කිසිවක් ભેද නැහැ. සමාජිකත්වයේ ආගම් ભેදයක් නොමැති බව. ඒකත් හරි. ભેද නැහැ. සමාජිකත්වයේ වර්ණ ભેදයක් නැති බව. ඒකත් හරිනම්. හතරම හරිනම් මොකද්ද උත්තරේ? ඉහත සියල්ලම කියන පස්වෙනි උත්තරේ තමයි හරියන්නේ. මේ වගේම කලාතුරකින් කියනවා. උත්තර හතරම හරි පස්වෙනි එක තෝරන්න. පස්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. සමුපකාරයක අභ්‍යන්තර ක්‍රියාවලිය හැසිරවීමට අදාළ විධිවිධාන ඇතුළත් ලියවිල්ල වන්නේ. සමුපකාරයක අභ්‍යන්තර ක්‍රියාවලිය කියන්නේ සමුපකාරයක් ආරම්භ කළ අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාමට අදාළ රීතිය තුලත් ලියවිල්ල කියන එක මේ කියන්නේ මොකද්ද? අතුරු ව්‍යවස්ථා ක්‍රමය අහන්නේ. අපිට ප්‍රශ්නේ කියවනකොටම එන්න ඕන අදහසනේ. අතුරු ගිවිසුම නෙවෙයි, සමුපකාර ව්‍යවස්ථාව නෙවෙයි, සමුපකාර ව්‍යවස්ථාවල කියලා එකක් නැහැ. අතුරු ව්‍යවස්ථාවනේ. අතුරු සම්මත ගිණුම කියන්නේ වෙනම කතන්දරයක්. අතුරු ව්‍යවස්ථාව තමයි උත්තරේ. 4. ඊළඟට සමුපකාර සේවකයන් පුහුණු කිරීමට පුහුණු වැඩසටහන් දියත් කරනු ලබන්නේ. සමුපකාර සේවකයන් පුහුණු කරන්න පුහුණු වැඩසටහන් දියත් කරන්න. පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. ඒකද? ඒක නෙවෙයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හැම විභාග කටයුත්තම කරන්නේ නැහැ නේ. තේරුණාද? සමුපකාර සේවකයන් පුහුණු කරන්න පුහුණු වැඩසටහන් දියත් කරන්න. උත්තර දෙකක් තියෙනවා මේකේ. එකක් තමයි සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. හරිනේ. අනිත් එක තමයි පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය. මේ දෙකම හරි. මොකද හේතුව? පුහුණු වැඩසටහන් දියත් කරන්නේ ඒ පාඨමාලා පවත්වන්නේ පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය තමයි. කෝපරේටිව් ස්කූල් එකේ. හැබැයි ඒ ඉස්කෝලේ පවත්වගෙන යන්නේ කවුද? නැත්නම් ඒ ඉස්කෝලේ අයිති කාටද? අයිති සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවටයි. තේරුණාද? සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේම අධ්‍යාපන අංශය තමයි මේ කියන්නේ. පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය කියන්නේ ඒක. මේකෙම අධ්‍යාපන අංශය. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේම අධ්‍යාපන අංශය තමයි මේ කියන්නේ. එමනම් මේකත් හරි ඉතින්. මේකත් හරි. වඩා හරි මොකද්ද? වඩා හරි මොකද්ද? පුහුණු කිරීමට පුහුණු වැඩසටහන් දියත් කරනු ලබන්නේ. වඩා හරි මොකද්ද? වඩා හරි පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය නෙවෙයි ලබන්නේ. මොකද පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය අයිති සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවනේ. තේරෙනවද? එහෙනම් අපි ලියන්නේ අපි තෝරගන්නේ ඒ උත්තරේ. අපි තෝරාගත යුත්තේ ඒ පිළිතුරයි. තේරුණාද? දැන් අපි හිතමු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමක් රාජ්‍ය අනුග්‍රහය යවනවා ජපානයට. ඒ ක්‍රිකට් කණ්ඩායම අපි හිතමු බ්ලූම්ෆීල්ඩ් කියන සමාජයේ ක්‍රිකට් කණ්ඩායමක් කියලා.
නමුත් රජය යවන්නේ ලංකාව නියෝජනය කරමින්. ඒතර අපි පිළිගන්න ඕනේ ලංකාවේ කණ්ඩායමක් වශයෙන්ද බ්ලූෆිල්ඩ් කණ්ඩායමක් වශයෙන්ද නැත්නම් ජපානයේ සලකන්නේ ලංකාවේ කණ්ඩායමක්ද බ්ලූෆිල්ඩ් ජපානයේ වැඩක් නැහැ නේ බ්ලූෆිල්ඩ් කතාව. එවන්නේ රජය ලංකාව නියෝජනය කරමින්. එහෙනම් ලංකාවේ කණ්ඩායමක් විදිහට. අන්න ඒ වගේ මේ මව් ආයතනය තමයි සිලෙක්ට් කරන්නේ. මෙහෙම ඇහුවනම් පුහුණු වැඩසටහන් දියත් කිරීමට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලන යටතේ පාලන යටතේ ක්‍රියාත්මක වන ආයතන වල කිසි වාදයක් නැහැ පොල්ගොල්ල. එහෙම නොමැති හැම වෙලාවෙම පිළියන්න ඕනේ ප්‍රධාන ආයතනයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. 2. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. සමූපකාර සම්බන්ධයෙන් වඩාත් නිවැරදි පිළිතුරු යුගලය දැක්වෙන කාණ්ඩය තෝරන්න. පිළිතුරු යුගලය. පළවෙනි එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හරි. මේක හරිනේ. හරි. ලාභ අපේක්ෂාව හරිද වැරදි. ඒක ගන්න බෑ. එහෙනම් දෙකම මේ කපල් එකම හරියන්න එපේ. සමානාත්මතාවය හරි. සමානාත්මතාවය හරි. ලාභ අපේක්ෂාව වැරදි. වැරදි ලාභ අපේක්ෂාව නෙවෙයි. සමාජික සුබ සාධනය. අතිරික්තයේ සාධාරණ බෙදීම හරි. අතිරික්තයේ සාධාරණ බෙදීම හරි. ඒ කියන්නේ වාර්ෂිකව සිදු කළ ගනුදෙනු අනුපාතය මත සමාජිකයන් ලාභ බෙදීම. ඒක කරේන එක හරි. සමාජ සුබ සාධනයත් හරි නේද? නෑ. හරි නෑනේ. සමාජ සුබ සාධනය නෙවෙයි සමාජික සුබ සාධනය. ඒ නිසා මේකත් වැරදි. රහුවේට මටක් ගාලා ඉන්න ගිහිල්ලා ඔබ කලබලයෙන් ප්‍රශ්නේ ලේසියි කියලා තමයි මොකද කරන්නේ? සමහර මෙන්න මේ වගේ උත්තර සිලෙක්ට් කරන අපරාධي. සමාජික සුබ සාධනන්න ඒක හරි. සමාජික සුබ සාධන. ඒක හරි. සුබ සාධන පරමාර්ථය හා සමානාත්මතාවයන් ඒකත් හරි. එහෙනම් උත්තරේ මේක තමයි. අපි මේ බලමු ස්වයං උපකාරය සහ ලාභ උපරිම කිරීම. මේක හරි. මේක වැරදි. එහෙනම් පිළිතුර මොකද්ද? 4. 4. නිශ්චිත පිළිතුරු සපයන්න. දැන් වාස්තවික ප්‍රශ්න පත්‍රයේ තුල ලැබෙන තවත් වාස්තවික ප්‍රශ්න වර්ගයක් තමයි කෙලිම නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න. 2012 විභාග ප්‍රශ්න පත්‍රයට අවිල්ලා තියෙනවා 43 වන ප්‍රශ්න වශයෙන් යොමු වෙලා තියෙනවා. ජාත්‍යන්තරව පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති 4ක් සඳහන් කරන්න. ඒ කියන්නේ මැන්චෙස්ටර් සමුළුවේදී 95 දී තීරණය කළ සමුපකාර ප්‍රතිපත්ති වහන්නේ. දන්නවනේ එකක් මොකද්ද? විවෘත සමාජිකත්වය. විවෘත සමාජිකත්වය. මතකයි මේක? ಜಾති ආගම් කුල වර්ණ ભેද කිසිවක් නැතුව අදාළ බල ප්‍රදේශයේ ජීවත් වන පුරවැසියන්ට ස්ථිර පදිංචිකරුවන්ට මේක සමාජිකත්වය ගන්න පුළුවන්. විභාගයට ඇහුවත් නැහුවත් මම මතක් වෙච්චලා මම කියන්නම්. දැන් සමුපකාරයේ අයිති බල ප්‍රදේශ තියෙනවනේ. අපි හිතමු සමුපකාරයේ අයිති හෝමගමට කියලා. හෝමගම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ සමුපකාරී කියනකො. ඒ හෝමගම පළාත් පාලන බල ප්‍රදේශයේ ජීවත් වන ස්ථිර පදිංචිකරුවන්ට සමාජිකත්වය ගන්න පුළුවන්. ඊළඟට ඒ හෝමාගම පළාත් පාලන බල ප්‍රදේශයේ ජීවත් වෙන්නේ නැහැ. නමුත් නිශ්චල දේපලක හිමිකරුවෙක්. අපි තුමු ඕගොල්ලෝ ඉන්නේ පදිංචිය අනුරාධපුරේ. ඕගොල්ලන්ට හෝමාගම ඔය කියන බල ප්‍රදේශයේ ඉඩමක් තියෙනවා. ඔබ ඉඩමක් අරන් තාප්පෙ බෙදලා නිකන් තියෙනවා. ඉඩම අයිති කර ඔබ නිශ්චල දේපලක්. ඔබට පුළුවන් සමාජිකත්වය ගන්න. ඔබ අනුරාධපුරේ හිටියත් ඔබේ මුල්ගම හෝමගම. ඔබේ මහගෙදර ඔබට අයිති මහගෙදර තියෙනවා. ඔබේ තාත්තට අයිති. හරිද? ඒක කුලියට හෝ බද්දට දීලා තියෙන්නේ. එහෙනම් ඔබටත් පුළුවන් මේක සමාජිකත්වය ගන්න. උත මෙච්චර දුරට යන්නේ අපි කියන්නේ අදාළ බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන්ට සමාජිකත්වය ගන්න පුළුවන්. අර වගේ ભેද නැහැ. මුස්ලිම් සිංහල ඒ ප්‍රශ්න මොකුත් නැහැ. දෙවෙනි එක තමයි සමාජිකින් අතර ආර්ථික සහභාගීත්වය. නැත්නම් වාර්ෂික ගනුදෙනු අනුපාතයට ලාභ බෙදීම. හරිනේ. වාර්ෂිකව සමුපකාරය සමග සිදු කරන ගනුදෙනු අනුපාතය අනුව තමයි සමාජිකින් අතර ලාභ බෙදන්නේ. සමාජිකින්ගේ ආර්ථික සහභාගීත්වය. නැත්නම් අතිරික්තය සමව බෙදා ගැනීම කියලා මූල ධර්මයෙන් අදහස් කරන්නේ ඕක.
ප්‍රතිපත්තිය කියන්නේ ඕක. තුන්වෙනි එක තමයි සමාජය කෙරෙහි සැලකිලිමත් බව. සමාජය කෙරේ සැලකිලිමත් බව කියන අපි අදහස් කරන්නේ සමූපකාරයක් තම කටයුතු පවත්වාගෙන යාමේදී ඒ කටයුතු මගින් කිසි විටකවත් අවට සමාජයට හානියක් වෙන්න බෑ. පරිසර විනාශයක් වෙන්න බෑ. පරිසර දූෂණයක් වෙන්න බෑ. තේරෙනවද? ඒ නිසා විශේෂයෙන්ම ජීවත් වන සමාජයේ පරිසරයට හානි කර නොවන පරිදි ජීවත් වන සමාජයේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි. තේරෙනවද? උල්ලංඝනය වන නෙවෙයි නොවන පරිදි. ඒ වගේම ඒ අදාළ බල ප්‍රදේශයේ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැකෙන පරිදි සමුපකාරයේ සෑම කාර්යයක්ම සැලසුම් කරලා ක්‍රියාත්මක කළ යුතු බව. ආවට ගියාට සමුපකාරයේ වාසිය ගැන හිතලා යමක් ක්‍රියාත්මක කරන්න බෑ. සමාජයට හානි කර නොවන්න ඕන. ඊළඟට හතරවෙනි එකකින් කිව්වේ සමුපකාර අධ්‍යාපනය. ඒ කියන්නේ සමුපකාරවල සේවකයින් හා කළමනාකරුවන් දැනුවත් කරන්න ඕනේ. අවශ්‍ය තොරතුරු දෙන්න ඕනේ. ඒගොල්ලන්ට සමූපකාරයට පාරිභෝගික ප්‍රජාව නැවත විශාල ප්‍රමාණයන්ගෙන් ආකර්ෂණය කරගන්න පුළුවන් වන විදිහට හොඳ චර්යාවක්, හොඳ හැසිරීම් රටාවක් ගොනු කරගන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න ඕන. වැඩමුළු මගින්, සම්මන්ත්‍රණ මගින්, දේශන මගින්. එච්චරක් විතරක් නෙවෙයි. පාරිභෝගික ප්‍රජාවත් දැනුවත් කරන්න ඕනේ. සමූපකාරය කියන්නේ ඔබේ සංවිධානයයි. ඔබේ පවුල හා සබැඳි සංවිධානයයි. ඒ සංවිධානයේ සමග ගනුදෙනු කළ යුත්තේ ඔබයි. ඔබ වෙනුවෙන් විවෘතව තියෙන ඒ සමුපකාරිත ඔබ ගනුදෙනු කළ යුතුයි. ඔබ එසේ ගනුදෙනු කිරීමෙන් ඔබ ඔබේ ප්‍රදේශයේ සමස්ත සහෝදර පාරිභෝගික පුරවැසියන්ට ද ගෞරව කරනවා වෙනවා. ඒගොල්ලන්ගේ වුමනා ඉෂ්ට කරගන්න ඔබත් දායකත්වයක් දුන්න වෙනවා. ඔබ ගෞරවනීය පාරිභෝගික වෙන්නේ ඔබ ඔබේ සමුපකාරත්වයේ ගනුදෙනු කරොත් පමණයි කියලා මතවාදයක් ඇති කරන්න ඒත් වැඩමුළු සම්මන්ත්‍රණ සාකච්ඡා මගින් පාරිභෝගික දැනුවත් කරන්න ඕනේ. ඒක තමයි සමුපකාර අධ්‍යාපනයෙන් කියන්නේ. ඊළඟට 2014 දී යොමුච්ච ප්‍රශ්නයක් පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති 4ක් ලියන්න. අරකමනේ. ආයි ලියන්න ඕනේ නැනේ. ඒත් සමුපකාර ප්‍රතිපත්ති 4 කියන්නේ ඒකමයි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්න පත්‍රයේ 43 වන ප්‍රශ්නේ කොටසෙන් හව ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ජාතික මට්ටමේ සංවිධානය හඳුන්වන්නේ කිනම් නමකින් ගන්න. සමුපකාරයට අදාළ ජාතික මට්ටමේ සංවිධාන නෙවෙයි. ජාතික මට්ටමේ සංවිධානය වුණ මුදුන් සංවිධානත් හරි. මේ කියන්නේ සමස්ත. ඒ කියන්නේ දීවර පාරිභෝගික ණයදෙන වගේ ශ්‍රේෂ්ඨ නොසලකා සියලුම සමුපකාර ශ්‍රේෂ්ඨ 12ටම අදාළව. නැත්නම් සමුපකාර ශ්‍රේෂ්ඨ 12ටම අධිපති කිව්වොත් හරි. අධිපති වෙච්ච ජාතික සංවිධානය තමයි මොකද්ද? ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය. ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය. පැහැදිලිනේ? මතකයි මේකෙන් තමයි අර මැන්චෙස්ටර් සමුළුවේදී ගත්ත තීරණ වශයෙන් සමුපකාර අන්තර්ජාතික සමුපකාර ප්‍රතිපත්ති මත පිහිටා. ඒවට යටත්ව. ඒ අභිබවයන බවට යටත්ව ශ්‍රී ලංකාවට අවශ්‍ය සමුපකාර ප්‍රතිපත්ති හඳුන්වා දෙන ජාතික ආයතන මේ. මේ ආයතනයේ සමුපකාර ප්‍රතිපත්තියක් අපි හිතමු දැන් 2021 හෝ 22 වර්ෂයේදී අලුතෙන් ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙනවා කියලා. ඒ ප්‍රතිපත්තිය කොහෙටද අයිති වෙන්නේ? ශ්‍රේෂ්ඨ 12ටම අයිති. ශ්‍රේෂ්ඨ 12ටම ඒක අයිති. නමුත් අපි හිතමු දීවර සමස්ත ලංකා දීවර සමුපකාරිකයින්ගේ මහා සංගමය කියන සංගමයේ දීවර සමුපකාර වලට ගැලපෙන ප්‍රතිපත්තියක් හඳුන්වලා දුන්නොත් ඒකයි tie ශ්‍රේෂ්ඨට විතරයි. තේරෙනවද? එහෙනම් ඒක මුදුන් සංවිධානයක් තමයි. ඒක එක්ස්ට්‍රා ශ්‍රේෂ්ඨ ආංශිකයි. ඒක ආංශිකයි. මේක මුදුන් සංවිධානයක් තමයි ආංශික නෑ. අංශ 12ටම අයිති. එහෙනම් මේක තමයි ප්‍රධානම ආයතන වශයෙන් ලියන්න
ඕනේ. තේරුණානේ? අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ආදර්ශ ප්‍රශ්න කීපයක්. සමූපකාර පාලනය වන ප්‍රධාන මට්ටම් නම් කර නිදසුන් දක්වන්න. මතකද? සමූපකාර ක්‍රමේ පාලනය වන මට්ටම් 3කින් දැන් 71 දී ලිඩිලෝ කොමිෂන් වාර්තාව අනුව කරපු නිර්දේශ අනුව අද දක්වා ලංකා සමූපකාර ක්‍රමේ මට්ටම් 3කින් පාලනය වෙනවා. මතකද? ඒ මට්ටම් 3 තමයි අපි මේ වගේ පෙන්වුවේ ඕක. තීර කොටස ගන්න මට මතක මම පෙන්වුව ඔයගලන්ට ඕක. මට්ටම් 3 තමයි මේ වගේ. මේක ප්‍රාථමික මට්ටම. මේක දිස්ත්‍රික් මට්ටම. දිස්ත්‍රික් මට්ටම නැත්නම් ද්විතීයික මට්ටම. මේක ප්‍රාදේශීය කියලා කියනවා. ප්‍රාදේශීය මට්ටම නැත්නම් ප්‍රාථමික මට්ටම. දිස්ත්‍රික් මට්ටම නැත්නම් ද්විතීයික මට්ටම. මේක තෘතීය මට්ටම නැත්නම් ජාතික මට්ටම. වගේ මට්ටම් 3කින් සමූපකාර පාලනය වෙනවා. තේරෙනවද? මේක හරියට ඕගොල්ලෝගේ පාසල් කටයුතු පාලනය වගේ තමයි. ඕගොල්ලෝගේ පන්ති කාමරය ඇතුලේ පාඩම් වැඩ කරන විදිය, කාල පරිච්ඡේදවලදී ඕගොල්ලෝ කුසලතා දක්වන විදිය, ඒ වගේ පන්ති කාමර මට්ටමේ ඉන්න ඔය ශ්‍රම දාන වගේ දේවල්, ඒ හැම දෙයක්ම සංවිධානය කරන ඔබේ ක්ලාස් ටීචර්, පන්ති භාර ගුරුවරයා හෝ ගුරුතුමිය කහුව වෙලානේ. දිනපතාම ඕගොල්ලෝ මුණ ගැහෙනවනේ. දිනපතාම පන්ති කාමර මට්ටමේ සංවිධානය වෙනවනේ. ඒ වගේ ගත්තා මේ තියෙන්නේ. ඒක ප්‍රබලයි. සෙක්ෂනල් හෙඩ් ඉන්නේ. අංශභාර ප්‍රධානිය සම්බන්ධ වෙලා තීරණ ගන්න ටිකක් කලාතුරක ඉන්නේ. මුළු සෙක්ෂන් බලපාන එකනේ. ඒක තමයි මේ මැදකින් කියන්නේ. විදුහල්පතිවරයා සම්බන්ධ වෙන ගොඩකට අවුරුද්දම එකක්. සමහර මුළු ඕගොල්ලෝ පාසල් ජීවිත කාලෙම එක්වරක්. මොකද්ද? කියන්නේ අපි දුන් දවස් 2-3ක් පිටස්තර ගිහිල්ලා ඉස්කෝල ට්‍රිප් එකක් ගිහිල්ලා පිටස්තර නතර වෙලා ඉන්නේ වගේ ඒ බාහිර දුර වැඩක් නේ. වගේ බාහිර දුර කාර්යයක් සම්බන්ධයෙන් ඒක ඉතින් කලාතුරකින් එන්නේ. ඒක තමයි මේ කියන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. ප්‍රාථමික මට්ටම නැත්නම් ප්‍රාදේශීය මට්ටම කියලා කියන්නේ එක් පළාත් පාලන බල ප්‍රදේශ මට්ටමින් ප්‍රාථමික සමුපකාර සමිති ලියාපදිංචි කරනවානේ සමුපකාර පනත යටතේ. දැන් සමුපකාර පනත යටතේ ලියාපදිංචි කරන සමුපකාර සමිතියක් කියන්නේ මේ ප්‍රාථමික සමිතිය. නැත්නම් විවිධ සේවා ප්‍රාථමික සමුපකාර සමිතිය. මතකයිනේ? විවිධ සේවා කියන්නේ එකම වහලක් යටින් විවිධ සේවා සපයන නිසා. ප්‍රාථමික කියන්නේ සමුපකාර පනතේ නීතිගත කරන මව් සමිතිය නිසා. ඒ ප්‍රාථමික වචනේ දීලා තියෙනවා. එතකොට මේ වගේ පළාත් මට්ටමින් ප්‍රාථමික සමිති තියෙනවා. ඒවැ ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. ඒ ප්‍රාථමික සමිති යටතේ ප්‍රාදේශික තියෙනවා. ශාඛා ටික නැත්නම් ශාඛා ශිල්ලර වෙලෙස ඒවැ කාරක සභාවක් තියෙනවා. එහෙනම් කාරක සභාව මගින් මේ ශාඛා අධීක්ෂණය කරනවා, මෙහෙවනවා. අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මව් සමිතියයි ඒ ශාඛා ටික සියල්ලම අධීක්ෂණය කරනවා, තීරණ ගන්නවා. ඒක නිතිපතා වෙනවා. ඒක තමයි මෙන්න අදහස් කරන්නේ. දිස්ත්‍රික් මට්ටම කියන්නේ සමුපකාර දිස්ත්‍රික්ක කීයද මතකද? පරිපාල දිස්ත්‍රික් වලට වැඩි සමුපකාර දිස්ත්‍රික්ක 27ක් බෙදලා තියෙනවා. 24 දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස්වරු 27ක් පත් කරලා තියෙනවා. ඒ එක් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දිස්ත්‍රික් කොමසාරිස්වරයා විසින් සමුපකාර දිස්ත්‍රික් කමිටු නැත්නම් සමුපකාර දිස්ත්‍රික් සංගම් කියලා જાතියක් පිළිබඳව තියෙනවා සංවිධානය. ඒකේ සමාජිකත්වයේ විවර වෙන්නේ ප්‍රාථමික සමුපකාර සමිති වලට. අපි තුන් දිස්ත්‍රික්කයේ තුල තියෙනවා කියලා ප්‍රාථමික සමුපකාර සමිති 25ක්. ඒ 25 සමාජිකත්වයෙන් තමයි දිස්ත්‍රික් සංගමය පිටුව ගන්න. අන්නේ දිස්ත්‍රික් සංගමය කලින් කලට හැමදාම නෙවෙයි. කලින් කලට රැස් වෙලා ඒ දිස්ත්‍රික්කයේ සමුපකාර පරිචය වැඩි දියුණු කරන්න ගත යුතු තීරණ ගන්නවා. හරිද? ඒක බලපාන්නේ දිස්ත්‍රික් විදිහට. එහෙනම් දිස්ත්‍රික් මට්ටමින් පාලනය කරනවා කියන්නේ ඒකයි. ජාතික මට්ටම කියන්නේ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ මුළු රටේම සමුපකාර ශ්‍රේෂ්ඨ 12ටම බලපාන ආකාරයෙන් අලුත් ප්‍රතිපත්තියක් හැදුවොත් ඒ ප්‍රතිපත්තිය මුළු රටම ආදාළ. ඒ ප්‍රතිපත්තිය යටතේ යටත් සමුපකාර කටයුතු හැඩගස්සලා ක්‍රියාත්මක කරන්න සෑම අංශයකම සමුපකාරය බෙදලා ඉන්නවා. අන්න ජාතික මට්ටමේ පාලනය. අනිත් එක තමයි මුදුන් සංවිධාන මතකනේ. එක් ව්‍යාපාර ශ්‍රේෂ්ඨවල සමුපකාරිකයන් උන්නතිය තකා ක්‍රියා කිරීමට දාපු මුදුන් සංවිධානක් තීරණයක් ගත්තොත්
ඒ ශේෂ්ඨේ ලංකා පුරා සමුපකාර වලට ඒක අදාළ වෙනවා. ඔය වගේ මට්ටම් තුනකින් පාලනය වෙනවා. ඒකට අපි මේකේ උත්තරේ ලියන්න ඕනේ. අපි මේක ලියන්න ඕනේ මේ වගේ. එකක් තමයි අපි එකක් ලියනවා ප්‍රාථමික මට්ටම කියලා හයිෆන් එක මට්ටම කියලා හයිෆන් එකක් දාලා ලියනවා. මේක මකුම් කත වගේනේ. ප්‍රාථමික මට්ටම කියලා ලියනවා. මොනවද? ප්‍රාථමික සමිති ධන ප්‍රාදේශික ශාඛා ප්‍රාදේශික මගින් ඇති කරන පාලනය. ඇති කරන පාලනය. දෙවැනි එක අපි ලියනවා ද්විතීයික නැත්නම් දිස්ත්‍රික් මට්ටම. එක්කෝ ද්විතීයික නැත්නම් දිස්ත්‍රික් මට්ටම. හයිෆන් එකක් දාලා ලියනවා දිස්ත්‍රික් සමුපකාර සංගම්. ඒක හැදෙන විදිහ කියන්න ඕනේ නැහැ. තේරෙනවද? දිස්ත්‍රික් සමුපකාර සංගම් මගින් පාලනය කිරීම. තුන්වෙනි එක ජාතික මට්ටම. මේකෙදි ප්‍රධාන දෙකක් කියවෙන්න ඕන. එකක් තමයි ජාතික සමුපකාර මණ්ඩලය. සහ මුදුන් සංවිධාන මගින් ඇති කරන පාලනය. ඔය වගේ මට්ටම් තුනකින් ලංකාවේ සමුපකාර පාලනය වෙනවා. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නත් යමු. හිමිකරුවන්ම ගනුදෙනුකරුවන් බවට පත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? දැන් දරුවනේ සාමාන්‍යයෙන් හිමිකරුවම ගනුදෙනුකරුවෝ වෙන්නේ නැහැනේ. දැන් අපි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒකෙන් අපි භාණ්ඩ හා සේවා ලැබි කරනවා. මිලදී ගන්න අපිද නැහැ. වෙනත් අයනේ. සීමිත සමාගමක් වශයෙන් අපි සුපිරි වෙළඳසැලක් විවෘත කරනවා. ඒකේ බඩු ගන්නේ අපිද? නෑ පිටස්තරයි. නමුත් මේක එහෙම නෙවෙයි. සංවිධානයේ පිහිටුවන්නේත් අපි. ඒකෙන් ගනුදෙනු කරන්නේත් අපිමයි. මොකද්ද? සමුපකාරය. සමුපකාරයේ හිමිකරුවොත් අපි, ගනුදෙනුකරුවොත් අපි. පැහැදිලිනේ? සමුපකාරය. ඕක අවස්ථා කීපයකදී විභාගයේ MCQ වලට අහලා තියෙනවා. මෑතකදී ගොඩක් ඈත ඉතිහාසයේ සමුපකාරය. ඊළඟ ආදර්ශ ප්‍රශ්නය සංවිධානයේ පිහිටි බල ප්‍රදේශයේ පමණක් සමාජිකත්වයේ විවෘත සංවිධාන වර්ගය. දැන් සීමා සහිත පෞද්ගලික හෝ පොදු සමාගමක් ආරම්භ කරනවා නම් ඒකේ සමාජිකත්වයේ ලංකාවටම විවෘත වෙනවනේ. තේරෙනවද? නමුත් මේ කියන සංවිධානයේ සමාජිකත්වයේ ලංකාවටම නැහැ. සමුපකාරයේ ආරම්භ කරන්නේ නුගේගොඩ නම් නුගේගොඩ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයට විතරයි සමාජිකත්වය ගන්න පුළුවන්. මොකද්ද? සමුපකාර පමණයි. සමුපකාර. ඒත් සමුපකාරයමයි. සමුපකාරය. ඊළඟ ප්‍රශ්නය ප්‍රාථමික සමුපකාර සමිතිය යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන සමුපකාර වෙළඳසැල් හඳුන්වන නම් දෙකක් සඳහන් කරන්න. මතකනේ? ප්‍රාථමික විවිධ සේවා සමුපකාර සමිතියනේ මව් සමිතිය. ඒ යටතේ ප්‍රාදේශික ගණනාවක් විවෘත කරනවානේ ගම් මට්ටමින්. අන්නේ සමුපකාර වෙළඳසැල් හඳුන්වන නම් දෙකක්. එකක් තමයි සමුපකාර ප්‍රාදේශික. තවත් එකක් තමයි මොකද්ද? සමුපකාර සිල්ලර වෙළඳසැල්.
සමුපකාර සිල්ලර වෙළඳසැල්. නැත්තම් සමුපකාර සිල්ලර කඩ කියන්නේ තෝකම. සමුපකාර ප්‍රාදේශික නැත්තම් සමුපකාර සිල්ලර වෙළඳසැල් කියන්නේ ඒ ශාඛාවලට. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. අධ්‍යක්ෂක මණ්ඩලයකින් කළමනාකරණය සිදු කරන. අධ්‍යක්ෂක මණ්ඩලයකින් කළමනාකරණය සිදු කරන ලාභ මුල් කර නොගත් සංවිධානය. මොකක්ද? ලාභේ මුල් කරගත්ත නැති සංවිධානයක් අධ්‍යක්ෂ මණ්ඩලයක් කළමනාකරණය කරනවා. සමාගම් හිතන්න පෞද්ගලික සමාගම් පොදු සමාගම් දෙකේම අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. හැබැයි ලාභේ මුල් කරගෙන තියෙනවා. ලාභේ මුල් කරගෙන තියෙනවා. තේරෙනවද? ලාභේ මුල් කර නොගත් සංවිධානයක් වොත් හොඳම උත්තරේ මොකද්ද? හොඳම උත්තරේ සමුපකාර. සමුපකාර වල අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. ලාභේ මුල් කරගෙන නැහැ. එහෙම නැත්නම් තව එකක් තියෙන මොකද්ද? රාජ්‍ය සංස්ථා. මොකද මේක අංශයක් අහන්නේ නැහැනේ. රාජ්‍ය සංස්ථාවල අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. මූලික අරමුණ මොකද්ද? සමාජ සුබ සාධනය. එහෙනම් ඒකත් හරි. හෝ රාජ්‍ය සංස්ථා. දෙකෙන් එකක්. රාජ්‍ය සංස්ථා. ඊළඟට ආයන්න ලාභ මුල් කරගත් සංවිධානයේ කවරේද? අධ්‍යක්ෂක මණ්ඩලයකින් කළමනාකරණය වෙනවා. ලාභෙත් මුල් කරගත්ත. එහෙමනම් අනිවාර්යයෙන්ම සීමිත පෞද්ගලික සහ සීමිත පොදු සමාගම් දෙකම හරිනේ. සීමිත පෞද්ගලික සමාගම ඒත් හෝ නැත්නම් හා හෝ සීමිත පොදු සමාගම. මේ දෙකම හරි එකට. පැහැදිලිනේ? හොඳයි. අපි අද දවසේ මේ පාඩම් පරිච්ඡේදය තුලින් ව්‍යාපාර සංවිධාන පාඩමේ වැදගත්ම ඒකකයක් වන සමූපකාර කියන සංවිධාන ඒකකයට අදාළ විභාග ප්‍රශ්න ගණනාවක්, ඒ වගේම අනුරූප ආදර්ශ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරා. ඔබට දැනෙන්නේ නැති ඔබ දිගටම මේ පාඩම් පරිශීලනය කරනවා නම් සමූපකාර ඒකකයේ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මතු විභාගවලදී යොමු වෙන ඕනෑම අභ්‍යාසයකට මුහුණ දීමේ ශක්තිය දැන් ඔබට තියෙනවා. තේරෙනවද? අපි ඉදිරි පාඩම් පරිච්ඡේදවලදී ව්‍යාපාර සංවිධාන ඒකකයේ අවසන් පාඩම් පරිච්ඡේද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.